මේ ධර්මය කාට හරි ග්‍රහණය වුණොත් කාට හරි පරිපූර්ණ ලෙස ග්‍රහණය වුණොත් මං මාස 3න් යනවා. මාස 3න් යනවා. කාට හරි ග්‍රහණය වෙලා තියෙනවා නම් මේ කියන දේ මම මාස 3න් පිට වෙනවා. මේ මහ පොළොවේ. එයාගේ සම්පූර්ණයෙන්ම උදව්ව සඳහා තමයි පිට වෙන්නේ. මහ පොළොවෙන් පිට වෙන්න කලින් මේ ධර්මය කෙනෙකුට අවබෝධ වෙන්නත් ඕන. එක්කෙනෙකුට අවබෝධ වෙන්නත් ඕන. ඒ අවබෝධ වුණොත් කාට හරි මගේ ආයු මාස 3යි. ඔන්න වේලාසනින් පරිණිරවාණෙත් කිව්වා. පරිණිරවාණෙත් කිව්වා. මම ධාතු ඉතුරු කරන්නේ නැහැ. මම හඬ ඉතුරු කරලා යන්න ආපු කෙනෙක්. ධාතු ඉතුරු කරන්නේ නැහැ, හඬ ඉතුරු කරලා යන්න ආපු කෙනෙක්. එයා ඒ බුදු වෙන කෙනා සම්පූර්ණ මේ හඬ විග්‍රහ කිරීමේ හැකියාවක් තියෙන යාට. පරිපූර්ණ ලෙස හඬ විග්‍රහ කිරීමේ හැකියාව එයාට ගොඩනගෙනවා ප්‍රත්‍යක්ෂ තුලින්. මම දකින්නේ එකවර 80 කල්ප ගණන් තරණය කළා එක මොහොතක් තුල තමයි මේ ඔක්කොම දකින්නේ. මම දකින්නේ මේ සියල්ල දකින්නේ එක මොහොතක් තුල. මට ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එක මොහොතක් තුල 80 කල්ප ගණන් තරණය කළා තමයි මේ අන්ලිමිටඩ් කියන තැනට ගිහිල්ලා තමයි මේක දැකගන්නේ. ඉවරයක් නැහැ. ඒත් ඉවර නැහැ. ඒ තරම් සියුම් වර්තමානයක තමයි මේ සියල්ල අවබෝධ කරගන්නේ. සියුම්ම වර්තමානය. මේ විශ්වයේ තියෙන සියුම්ම වර්තමානයෙන් තමයි මේ සියල්ල ඔයගලන්ට දෙන්නේ. අන්ලිමිටඩ් කියන තැනට ගිහිල්ලා තමයි මේක දැකගන්නේ. ඉවරයක් නැහැ. ඒත් ඉවර නැහැ. ඒ තරම් සියුම් වර්තමානයක තමයි මේ සියල්ල අවබෝධ කරගන්නේ. සියුම්ම වර්තමානය. මේ විශ්වයේ තියෙන සියුම්ම වර්තමානයෙන් තමයි මේ සියල්ල ඔයගලන්ට දෙන්නේ. කොච්චර දුර ගියත් දැක්කනේ තියෙන තැන. කොච්චර දුර ගියත් තියෙන තැන බලන්න. පැහැදිලිය කිව්වද? කොච්චර දුර ගියත් තියෙන තැන බලන්න. සියුම් වර්තමානයක් තුල සියල්ල පවතී. අෂෙන් මල්ලි ඔක ඇතුළට බැස්සයින් පස්සේ මේ කතාව ඇතුළට බැස්සයින් පස්සේ අර නිකන් බෝරින් කුඩු දාලා ඩිස් එක මේ කැරම් බෝඩ් එකට දාලා ගහනවා වගේ. ඒ පැත්ත වදිනවා මේ පැත්ත වදිනවා. ඒ පැත්ත වදිනවා මේ පැත්ත වදිනවා. කොහොම හරි මේ ඔහොම ප්‍රශ්න කරන්න. ඔය ප්‍රශ්න වලට තමයි මම කැමති. ඔයගේ අද්විතීය ප්‍රශ්න වලට මම කැමති. මෙන්න නිකන් ඒවට මට කතා කරන්න හිතෙන්නේ නැහැ. මම මොකක්වත් ලියන්න හිතෙන්නෙත් නැහැ. මොකද අවශ්‍ය ප්‍රමාණයට කට්ටිය ඇවිල්ලා ඉන්නේ. ශුන්‍යතා ධර්මය ඇතුළනුත් ඇවිල්ලා ඉන්නේ. මේවා සම්පූර්ණයෙන්ම ප්‍රායෝගිකයි. ප්‍රායෝගිකව සනාත කරන්න පුළුවන් හැකියාව තියෙන ඒවා තමයි ඔක්කොම මේ දෙන්නේ. මේවා අද්දුටුයි. ප්‍රත්‍යක්ෂයි. ඒ කියන්නේ දැකලයි මේක ඇත්ත කියලා පිළිගන්නේ. නොදැක නෙවෙයි. දැන් ඔයගොල්ලන් දැකලයි මේ ටික පාද ගන්න ඕන. දැනීම කොටස් ටික පාද ගන්න ඕන. දැන් දිව්‍ය චක්කු පාද ගන්න ඕන. දිව්‍ය සෝත පාද ගන්න ඕන. දිව්‍ය ගාන පාද ගන්න ඕන. දිව්‍ය සාස පාද ගන්න ඕන. පහම පාද ගන්න ඕන. දිව්‍යමය தത്വයට. අන්නේ දැනීම් පරාසයන් පහ පාද ගන්න ඕන. එහෙමුණොත් එයා බුදු කෙනෙක්. දැනීම් පහත් එකතු කර ගන්න ඕන. ඒක ගන්න තියෙන විදිය තියෙන්නේ 180 ඩීපින් පොයින්ට් වල. 180 ඩීප් වලට යන්න ඕන. ඩීප් එකට යන්න ඕන. දැන් ඉරංගල යනවා එතෙන්ට. අසංකල යනවා ඩීප් පොයින්ට් එකට. සෝමවංශ යනවා ඩීප් පොයින්ට් එකට. මේකත් අරගෙන ඔයා එතෙන්ට ගියොත් සමහරට ඉරංගල යන්න ඉඩ තියෙයි. දැන් වොයිස් මේල්ස් ඔයා අවුස්සලා ගන්නවනේ මේක. ඉරංගල ඩාන් ඩෝංගල යන්න ඉඩ තියෙයි. ඒගොල්ලෝ යනවා. ප්‍රත්‍යක්ෂයෙන් යනවා. 180 ඩීප් වල තියෙන ඒවා තමයි මේ කියවෙන්නේ. මම ඉන්නේ ඩ්‍රීම් එක තුල. මට ඒ ආරක්ෂා සහිතව දීලා තියෙන්නේ මේ පණිවිඩ නිකුත් කිරීම සඳහා. ඒ ඩ්‍රීම් එක තුල ඉන්නකොට කවුරු හරි ඒ ස්ටෙප් බයි ස්ටෙප් එනවනම් ඒ ප්‍රමාණයට විතරයි අෂෙන් මල්ලි දෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ. දැන් කෙලවර කොච්චර කිව්වත් ප්‍රත්‍යක්ෂය පිරිනැමීමේ හැකියාව තියෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. ප්‍රත්‍යක්ෂය. දැන්
සාපේක්ෂ අවබෝධයනේ නිර්පේක්ෂ අවබෝධය දෙන්න තියෙන ස්ටෙප් බයි ස්ටෙප්. ඒ එන ප්‍රමාණයට තමයි දෙන්න ඕන. ඒවත් එක්ක තමයි එන්න ඕන. ඒවත් එක්ක ආවන් පස්සේ තමයි මෙහෙන් පිට වෙන්නේ. ගැඹුරු දහම් පිට වෙනවා. දීර්ඝ කතාවල් පිට වෙනවා. අචින්තය දක්වා ඉහළට යනවා. නමුත් මෙන්න මේ කතා කරන්නේ මහින්දය කතා කරන්නේ සියුම් වර්තමානයක් තුල ඉඳගෙන. සියුම් වර්තමානයක් තුල ඉඳගෙන. ඒ පැත්ත ඕගොල්ලන්ට බලන්න නම් අර පැත්තට ගිහිල්ලා එන්න වෙනවා. කෙලවරට මේ පැත්ත දකින්න නම් ඕගොල්ලන්ට කෙලවර දැකලා එන්න වෙනවා. කෙලවර දැකලා එන්න වෙනවා. මේ සියුම් වර්තමානය දැක ගන්න ඒ කෙලවර දැක ගන්න ඕන. එතකොට එහි තියෙනවා සියලු බල සම්පන්න භාවයන්. සියලුම දේවල් නැති දෙයක් නැහැ. කල නොහැක්කක් නොමැත කියන තැන තමයි 180 DP පොයින්ට් වල තියෙන්නේ. ඒ පැත්තෙන් ගිහිල්ලි වෙලා ආයෙ දකින්න ඕන මේ මහින්දය දකින සියුම් වර්තමානය. මේ සියුම් වර්තමානය දකින්න ඕන. මහින්දය කිසි දෙයක් මේ ලෝකෙට හානියක් කරන්නේ නැතුව මහින්දය පිට වෙනවා. කිසිම දෙයක් කරන්නේ නැහැ. හොල්ලන්නේ ඔක්ක මොකක් කරන්නේ. සියල්ල කළ හැකි තැනක මේ සියුම් වර්තමානය පවතිනවා. කිසි දෙයක් කළ නොහැක්කක් ලෙස පැත්තකින් තියාගෙන ඉන්නවා. පැහැදිලි කිව්වද? සියල්ල තමන්ගේ නම් කුඩු කරන්නේ නැහැ කිසිම දෙයක්. දැන් මෙතන ඉන්න කට්ටිය යවුව තේරෙන කට්ටිය ඉන්නේ. නොතේරෙන කට්ටිය කොච්චර දුරද ඉන්නේ කියලා බලන්න ඉස්සෙල්ලා. මේව තේරෙන කට්ටිය නොතේරෙන කට්ටිය ඉන්නේ කොච්චර දුරද කියලා බලන්න ඉස්සෙල්ලා. අන්න ඒ කට්ටිය හැකි පමණින් අත දිග දාලා ඒ කට්ටිය ගොඩ ගන්න බලන්න. හැකි පමණින් අත දිග දාලා ඒ කට්ටිය ගොඩ ගන්න බලන්න. තෙරුවන් සරණ හැමෝටම. මට ලියන්නේ කියලා දෙයක් නෑ දැන්. ඕගොල්ලන් ඉතුරු ටික ලියාගෙන යන්න. මම ලයික් දාගෙන යන්න. අවලෝකිතේශ්වර එක පැත්තකින් විතරක් අවබෝධ කරගන්න එපා. අවලෝකිතේශ්වරයන් එක පැත්තකින් විතරක් ආධ්‍යාත්මික පැත්තෙන් විතරක් අවබෝධ කරගන්න එපා. තමන්ගේ ජීවිතයෙන්ද කුරා කූඹියගෙන්ද දූවිලි අංශුවගෙන්ද මහ පොළොවෙන්ද විශ්වයෙන්ද සියල්ලගෙන්ම පරාර්ථ වෙන්න එතකොටයි අවලෝකිතේශ්වර බෝසත් ස්වභාවය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. සියල්ලගෙන්ම පරාර්ථ වෙන්න. ඒ කියන්නේ ජීවිතයෙන් පවා පරාර්ථ වෙන්න. හැම තැනින්ම පරාර්ථ වෙන්න. නැත්තම් ඒ බෝසත් ස්වභාවය දැක ගන්න බෑ. හැම තැනින්ම පරාර්ථ වෙන්න. ඒ කියන්නේ ජීවිතේ කොච්චර කාලයක් ජීවත් වෙලා තියෙනවද? ඒ ජීවත් වෙච්ච ප්‍රමාණය පුළුවන් තරම් ලිහලා ඉවර කරන්න. ඒ හැම තැනක්ම දැන් මගේ උප්පත්තියේ ඉඳලා සිද්ධ වෙලා තියෙන්නේ තනි පරාර්ථයක් එක දිගට. ආත්මය කුඩා කල සිටම පරාර්ථය තුලින් ආපු ආත්මයක්. පරාර්ථය තුලින් ගමන් කරපු ආත්මයක්. ඒ පරාර්ථය තුලින් ගමන් කරන ආත්මවලට විතරයි මේ ධර්මය තේරෙන්නේ. අනික් කට්ටියට තේරෙන්නේ නැහැ. ආත්මාර්ථලාභීන්ට මේක තේරෙන්නේ නැහැ. පරාර්ථය තුලින් ගමන් කරන කට්ටියන්ට තමයි පරාර්ථ පරමාර්ථ බුදුන් මුණ ගැහෙන්න පුළුවන් වෙන්නේ. විශ්වය අවසන් බුදුන් මුණ ගැහෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ බුදුවරු නෙවෙයි මහසත් බෝසත්වරු බවට පත් වෙනවා. ඉස්සෙල්ලා මහසත් බෝසත්වරු වෙන්න ලෞතුරා බුදු වෙන්න. තෙරුවන් සරණයි. තමන්ගේ ස්පර්ශ වෙච්ච ස්ථානය ගුරුත්වයයි. ගුරුත්වය මිස් නොකර ගුරුත්වයෙන් ඉවත් වීම නිර්වාණයයි. ගුරුත්වය මිස් නොකර ගුරුත්වයෙන් ඉවත් වීම නිර්වාණයයි. දැනීම නැති නොකර දැනීමෙන් ඉවත් වීම නිර්වාණයයි. සාක්ෂිය දැනීම නැති වෙනවා සිහිනට යනකොට. දැනීමත් එක්ක සිහිනට යන්න ඕන. කොහොම හරි ඒක කරන්න ඕන. දැනීමත් එක්ක සිහිනට යන්න. දැනීම නැති කරලා සිහිනට රැගෙන යන්නේ. දැනීමත් එක්ක ගියොත් මේ කියන බුද්ධ ස්වභාවය රහත් නෙමෙයි බුද්ධ ස්වභාවය පවතිනවා. අර සියුම් වර්තමානයේ පවතින එතන. නිවන් දකින්න එක කන්සෙප්ට් එකක් දීලා ඇති. ලෞතර බුද්ධත්වයේ
තවත් එකක් දීලා ඇති. දෙකම ඕගොල්ලන් මේ වෙනකොට හඳුනනවා. දෙකම ඕගොල්ලන් හඳුනනවා. මේ තියෙන තැන් මේ තියෙන ස්ථාන ඕගොල්ලන් දන්නවා. අනාගතයේදී එන කට්ටියන්ට ලෞතුරා බුදුවරයෙක් පහළ වෙනවා. අනාගතයේදී ඒ කෙනාට අවශ්‍ය දේවල් තමයි මේ ලියලා තියන්නේ. මේ කියලා තියන්නේ. මේ මෙතන තොටුපළේ සඳහන් කරලා තියෙන්නේ ඒ කෙනාට අවශ්‍ය දේවල්. ඒ තරම් ආත්ම ශක්තිය තියෙන කෙනෙක් මේ මහ පොළොවට එන්න ඉන්නවා. සමහරට ඇවිල්ලා ඇත්තේ තාම මුණ නොගැහී ඇති අපිට. එයා වෙනුවෙන් තමයි මේවා කියවෙන්නේ මේ. එයාගේ දේශනාව සමන්තභද්‍ර දේශනා කරන්නේ යමෙකුට මාර්ගඵල වලට එන්න නෙවෙයි. ලෞතුරා බුදු වෙන්න එයා දේශනා කරන්නේ. මාර්ගඵල වලට එන්න පුළුවන් ශ්‍රවණය කළා. තාමත් කට්ටියන්ට ඒ ගන්න බැරි මාර්ගඵල වලටම කො දේශනා කරලා තියෙන ලෞතුරා බුද්ධත්වයට නිසා. ලෞතුරා බුද්ධත්වයට තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ දේශනාව හරියට ශ්‍රවණය කළා නින්දෙන් නැගිටිනකොට බුදු වෙලා නැගිටින්න ඕන. ඒ තරම් ගැඹුරුයි මේ දේශනාව. මරණය අතික්‍රමණය කරන්න ඕන හැම තැනදීම. එයාගේ දේශනාව සමන්තභද්‍ර දේශනා කරන්නේ යමෙකුට මාර්ගඵල වලට එන්න නෙවෙයි. ලෞතුරා බුදු වෙන්න එයා දේශනා කරන්නේ. මාර්ගඵල වලට එන්න පුළුවන් ශ්‍රවණය කළා. තාමත් කට්ටියන්ට ඒ ගන්න බැරි මාර්ගඵල වලටම කො දේශනා කරලා තියෙන ලෞතුරා බුද්ධත්වයට නිසා. ලෞතුරා බුද්ධත්වයට තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ දේශනාව හරියට ශ්‍රවණය කළා නින්දෙන් නැගිටිනකොට බුදු වෙලා නැගිටින්න ඕන. ඒ තරම් ගැඹුරුයි මේ දේශනාව. මරණය අතික්‍රමණය කරන්න ඕන හැම තැනදීම. 180ත් එක්ක ශරීර දැනීමත් අල්ලන්න. ශරීරයේ දැනීමත් අල්ලන්න. ශරීරයේ දැනීම් කොටස් 5යි. 5 දරාගෙන ඉන්නේ බඹයයි. මේ බඹයත් 180ත් එක්ක අල්ලන්න. දිව්‍ය චක්කු, දිව්‍ය සෝත, දිව්‍ය ගාන, දිව්‍ය සාස, දිව්‍ය රස කියන 5ම වැඩ කරන්න ගනි. 5ම එකවර වැඩ කරන්න ගනි. අන්න එහෙම 5ම කාට හරි එකවර වැඩ කරොත් එයා බුදුවරයෙක්. 180ත් එක්ක 180 තාම සාක්ෂාත් නොකරපු කට්ටියන්ට මේ හරියටම තේරෙන්නේ නැතුව ඇති. මෙතන ඉන්නවා සෝමවංශ, වසන්ති අද ගුරු පදවියට ඇවිල්ලා තියෙනවා. එරංග, අසංක, ශලක, කුමාරි අක්කා ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කට්ටියන්ගෙන් උපදෙස් ගන්න. මොකද මම තව මාස 3කට වැඩිය මට ජීවත් වෙන්න විදිහක් නැහැ. මම අයින් වෙන්න ඕන මේ මහ පොළොවේ. ඉතින් ගුරුවරු ඉන්නවා, සාක්ෂාත් කරපු කට්ටිය ඉන්නවා, මේ ගැඹුරු වොයිස් මේල් තේරෙන අය ඉන්නවා. ඒ කට්ටියන්ගෙන් නොතේරෙන අය අහගෙන ගුරු උපදෙස් අරගෙන සසරෙන් එතර වෙන්න. අනිත් මේ ගෲප් එකේ ඉන්න හැමෝම අනාගතයේදී සහ දැනට සාක්ෂාත් නොකරගත්ත කට්ටියත් ගුරු උපදෙස් ඇතුව එකම මන්සලකුණු ටිකක් තියෙන්නේ. එකම මන්සලකුණු ටිකක් තියෙන්නේ මේකේ. ඒ මන්සලකුණු හරියටම දැකගෙන යන්න. වේලාසනින් මන්සලකුණු වල හඬ ඇහිලා මන්සලකුණු කියන්න එපා. හරියටම දැකගෙන යන්න. දැක්ක දවසේ ඉඳලා ඒ ගුරුවරයා දැක ගන්නවා, දැන ගන්නවා. එයාගේ වන්දනාව අපමණයි. මේ පරිපූර්ණ ලෙස පූර්ණ දර්ශනයට පත් වෙච්ච කෙනාගේ වන්දනාව අපමණයි. අන්නේ වන්දනාව තමයි සාක්ෂිය. ඔහුගේ සාක්ෂිය. ඔහු පරාර්ථයෙන් යුතුව වන්දනාමාන කරන එකට. ඒක දැකගත්තොත් ගුරුවරයාට ණයයි. මේක දැකගත්තොත් ඒ ශ්‍රවණය කර හඬ ලබාගත් ගුරුවරයාට ඔහු ණයයි. ඒ වගේම ඕගොල්ලන්ට ණයකාරයෝ ගොඩයි. ඕගොල්ලන්ට ණයකාරයෝ ගොඩයි. ඕගොල්ලන් අනාගතයේදී මේක දෙනවා CCක් කඩේ යන්න. හැම කෙනෙකුටම දෙනවා. එතකොට වන්දනාවල්
වන්දනාමාන බොහෝයි. දැන් ඕගොල්ලන් මට වදින්න ප්‍රමාණය තියෙන්නේ ඒ වගේ ලක්ෂ සංඛ්‍යාත පිරිස් ඕගොල්ලන්ට වන්දනාමාන කරනවා අනාගතයේදී. ස්වභාවයක් හඬ බවට පෙරලලා ස්ථාපිත කරලා යන්න ආපු කෙනෙක් තමයි මහින්ද කියලා කියන්නේ. ඔය ස්වභාවයට වන්දනාමාන කරන්න. ඔය ස්වභාවයට වන්දනාමාන කරන්න. මහින්දට වන්දනාමාන කරන්න එපා. ඔය ස්වභාවය දැකගෙන ඒ ස්වභාවයට වන්දනාමාන කරන්න. මහින්දත් ඔය ස්වභාවයට වඳිනවා. මහින්දත් මේ වොයිස් මේල් වලට මහින්දත් වන්දනාමාන කරනවා. මහින්ද කුණු ශරීරයක්. මේකේ ධාතු ඉතුරු කරන්නේ නැතුව තමයි යන්න ලැස්තිලා ඉන්නේ මම. ධාතුවක්වත් ඉතුරු කරන්නේ. ධාතුව නම් මේ වොයිස් මේල්. ධාතුව මේ වොයිස් මේල්. කෙනෙක් ඔන්චිල්ලාවක වාඩි වෙලා තල්ලුවක් ගන්නවා. තල්ලුවක් පැද්දීමකට ලක් වෙනවා. ඒ පැද්දීම ඉවරයක් නැතුව වේගෙන් පැද්දෙනවා. වේගෙන් පැද්දිලා කවදක හරි දැක ගන්න ඕන තමන්ව තල්ලුව දාගත්තේ කියලා. තමන්ව මේ තල්ලුව දාගත්තේ මුලින් දැන් වේගෙ වැඩි කියලා. කවදක හරි වේගෙ වැඩි වෙලා ඔන්චිල්ලාවෙන් වීසි වෙනව ඇරෙන්න ඔන්චිල්ලාව නතර කරගන්න විදිය ආපහු බලන්න ඕන. ආපහු ඔන්චිල්ලාව නතර කරගන්න විදිය බලන්න ඕන. යකෝ මම මේ රුකුල් ගත්තේ නැත්තම් මේක පැද්දෙන්නේ නැහැ. රුකුල් ගන්න හින්දා පැද්දෙනවා. රුකුල් ගත්තේ නැත්තම් පැද්දෙන්නේ නැහැ. රුකුල් ගන්න නැතුව ඉන්න එක තමයි ආර්ය මාර්ගය කියලා කියන්නේ. ඊට පස්සේ හිමීට ඔන්චිල්ලාව හිමීට නතර වෙලා මේ මැදයටපත් වෙලා ඔන්චිල්ලාවෙන් බහින්න ඕන. එතකොට තමයි හතරෙන් එතර වෙන්නේ. සෙල්ලන්නේ මේ කතාව ගැඹුරුයි පට්ට විදිහට. කෙනෙක් ඔන්චිල්ලාවක වාඩි වෙලා තල්ලුවක් ගන්නවා. තල්ලුවක් පැද්දීමකට ලක් වෙනවා. ඒ පැද්දීම ඉවරයක් නැතුව වේගෙන් පැද්දෙනවා. වේගෙන් පැද්දිලා කවදක හරි දැක ගන්න ඕන තමන්ව තල්ලුව දාගත්තේ කියලා. තමන්ව මේ තල්ලුව දාගත්තේ මුලින් දැන් වේගෙ වැඩි කියලා. කවදක හරි වේගෙ වැඩි වෙලා ඔන්චිල්ලාවෙන් වීසි වෙනව ඇරෙන්න ඔන්චිල්ලාව නතර කරගන්න විදිය ආපහු බලන්න ඕන. ආපහු ඔන්චිල්ලාව නතර කරගන්න විදිය බලන්න ඕන. යකෝ මම මේ රුකුල් ගත්තේ නැත්තම් මේක පැද්දෙන්නේ නැහැ. රුකුල් ගන්න හින්දා පැද්දෙනවා. රුකුල් ගත්තේ නැත්තම් පැද්දෙන්නේ නැහැ. රුකුල් ගන්න නැතුව ඉන්න එක තමයි ආර්ය මාර්ගය කියලා කියන්නේ. ඊට පස්සේ හිමීට ඔන්චිල්ලාව හිමීට නතර වෙලා මේ මැදයටපත් වෙලා ඔන්චිල්ලාවෙන් බහින්න ඕන. එතකොට තමයි හතරෙන් එතර වෙන්නේ. සෙල්ලන්නේ මේ කතාව ගැඹුරුයි පට්ට විදිහට. සෝමවංශ මේ කට්ටිය ඔයාට යන්න දෙන්නේ නැහැ. මේ කට්ටිය ඔයාට යන්න ලෑස්ති වුණොත් නතර කරගන්නවා. ඉන්න ලෑස්ති වුණොත් එපා කරනවා. ඒක තමයි මාරදූතිකාවන්ගේ ක්‍රමය. යන්න ලෑස්ති වුණොත් නතර කරනවා. ඉන්න ලෑස්ති වුණොත් එපා කරනවා. ඒ මාරදූතිකාවන්ගේ ක්‍රමය. ජයංග මම ගෲප් දෙකකින් රිමූව් කරලා තියෙන්නේ. ඒ රිමූව් කරන දකින්නවත් එක්කම මාව යලි ඇඩ් කරන්න. මාව ඒවට ඇඩ් කරන්න. ඒ ඇඩ් කිරීම මත සමහර විට ඉන්න ඔක්කොම රිමූව් කරන්න ඉඩ තියෙයි. ඊට පස්සේ ඒ රිමූව් කරපු හේතුව හොයාගෙන මිනිස්සු මෙතෙන්ට එයි. ආවයින් පස්සේ ඒ මිනිස්සුන්ගේ ප්‍රඥාව සහ ඇස පෑදෙන්න ගනී. අන්න එහෙම සිස්ටම් එකක් තියෙනවා. රිමූව් කරන සැරයක් පාසා මාව ඇඩ් කරන්න. ඒ වෙලාවට ඔක්කොම ඇඩ් කරන්න ඉඩ තියෙයි. නමුත් ඔයගොල්ලන් දඩබඩ ගාලා සෙට් එක ඇතුල් කරන්න. කට්ටියක් ඉන්නවනේ. මාව ඇතුල් කරන්න එච්චරයි ඕන. මාව කොහේ රිමූව් කරත් ඇතුල් කරන්න. ඒ ඇතුල් කරන්න කට්ටිය පිරිස හැම ගෲප් එකකම අරක් අරගෙන ඉන්න. යාගහෝම මඩු කුඩු කරන්න ඕන ඉස්සරහට. නැත්තම් මේක හරියන්නේ නැහැ. මට අප්‍රේල් මාස වෙනකන් විතරයි තියෙන්නේ. ඒකෙදි දෙක එකක් වෙන්න ඕන. ඒකට අවශ්‍ය ටාගට් එකට යන්න ඕන. සමහන් මල්ලි අශේන් මල්ලිත් එක්ක පැටලෙන්න අවශ්‍යතාවයක් නැහැ. එයයි කොහොමඩක්වත් ඔයත් එක්ක පැටලෙන්නේ නැහැ. පැටලුනොත් පැටලෙන්නේ මහින්ද අයියත් එක්කයි සමන්ත භද්‍රත් එක්කයි. ඒ මිනිස්සුયો මේ ධර්මයේ තියෙන ශුන්‍යතා ධර්මය හොයපු මිනිස්සු මිසක්ක ධර්මය අවබෝධ කරගත්ත මිනිස්සු නෙවෙයි. ශුන්‍යතා ධර්මය හොයාගෙන යන මිනිස්සු. ඉතින් මේ මිනිස්සු 180න් තමයි ඉස්සරහට ධර්මයේ දේශනා කරන්නේ. ඔයා කොහොමද දේශනා කරන්න ලැස්ති වෙන්නේ? සමන්ත භද්‍රගේ කෝපිය ගහන ඉඳගෙන. ඔය ටොපිය කට්ටිය කාලා දිරව ගන්න බැරුව දවසක 180 ගාවට කට්ටියන්ට එන්න සිද්ධ වෙන ඔක්කොටම මේක අරන් තියාගනින් සාක්කුවේ දාලා ආශ්‍රමයටත් යවපන්. මෙන්න මේ වොයිස් මේල් එක.
ඔක්කොටම සෙන්ඩ් කරපන්. මේ කිව්ව කතාව එසේමයි. විමලක්කේ ඒ ගෲප් තියෙන්නේ මේ මගේ කිල්ලෝට ටික තියලා තියන්න. තේරුණා? දැන් හුණු කාලේ වුරුණාන් පස්සේ කිල්ලෝට ටික තියෙනවනේ. අන්නේ කිල්ලෝට ටික විසික් කරපු කිල්ලෝට ටික එහෙන් තැන් තැන් වලින් තියලා තියන්න ඕන. ඒකින්ද තමයි ඒ ගෲප් එකේ ඉඳගෙන වාග් ප්‍රහාර එල්ල කරනවා. අවශ්‍ය තැන් වලට ඒව ෂෙයාර් වෙනවා විමලක්කේ. අවශ්‍ය තැන් වලට ඒව ෂෙයාර් වෙනවා. අවශ්‍ය තැන් වලට තමයි ඒව කියන්නේ. ඒකින්ද ඔය ජයංගල ඉතින් එදා ඉඳලා මොන්ඩිසෝරිනේ. තාමත් මොන්ඩිසෝරිනේ. තනියෙන් විලාප කෙල්ලෝනේ සමාන උතුමාණන් කියලා රෙද්ද උස්ස ගන්නවා. ඊට පස්සේ ජයංග ඇවිල්ලා කුණුහරුප ටිකක් කියනවා. ඒ කට්ටිය අර බුදුන්ගේ පස්සෙන් ගිහිල්ලා නිකන් පසේ බුදු වෙන්න හදන දේවදත්තල වෙන්න හදනවා. කට්ටියක් කොපිය ගහගෙන යනවා සමන්ත භද්‍රගේ. ඉතින් ඒ කට්ටිය ගිහිල්ලි වෙලා ආපහු සමන්ත භද්‍රයන් හානවා තියාගෙන. ඒ කියන්නේ සමන්ත භද්‍රගේ ආත්මය ඝාතනය කරන උන් ඉඳගෙන. ඒක කරන්න දෙන්න බැහැ. අපිට අයිති අපේ මමත්වය කියන්නේ මායය කියලා ඕගොල්ලන් අවබෝධ කරගෙන තාම නැහැනේ. මොකද්ද කියලා දන්නේ නැහැනේ. අන්න ඒකේ බ්‍රේක් පැටල් එක ගලවලා දාලා පෙන්නනවා හෑම් බ්‍රේකුත් නැහැ බ්‍රේකුත් නැහැ කියලා. පෙන්නුවෙන් පස්සේ මායя බය වෙනවා. තමන්ගේ මායя බය වෙනවා. මායя මුල් වරට ඔබට බය වෙනවා. මේක පට්ට වැදගත් වොයිස් මේල් එකක්. මායя මුල් වරට ඔයාට බය වෙනවා. බය වෙලා ඉවරලා එයා රතේන් බහිනවා. අවසානට බය වෙලා රතේන් බහිනවා. බිය කියන දේ නැති කරන්න ඕන මායя බය කළා. ඒක තමයි 180 ක්‍රමය. කවුරු හරි එල්ලුනොත් එහෙම එයා සත්‍ය අවබෝධ කරන්නම ඕන. එයා සත්‍ය අවබෝධ කරන්නම ඕනේ. කට්ටියට කිසි කෙනෙකුට නිකන් යන්න දෙන්නේ නැහැ. හිතතින් යන්න දෙන්නේ නැහැ. ඒ කට්ටිය මේක ප්‍රොවයිඩ් කිරීම සඳහා ආපු කට්ටිය. හැටියට මේ සත්‍ය අවබෝධ වෙච්ච කෙනාට ඩිසයිඩ් එකක් එනවා. වෙනම ඩිසයිඩ් එකක් එනවා. වෙනම මාස්ටර් ප්ලෑන් එකක් එනවා යාට. මෙන්න මේ කට්ටිය මෙහෙම යොදා ගන්න කියලා. අපහාස කරන කට්ටියත් වැඩේට ගන්න පුළුවන්. ඒ කට්ටිය තමයි ප්‍රොවයිඩින්. ඒ කියන්නේ මාකටිං සර්විස් එක කරන්නේ ඒ කට්ටිය. සාක්ෂාත් කරන කට්ටිය ගෙන්නවල දෙන්නේ ඒ කට්ටිය විසින්. ඒ කට්ටිය හිටියේ නැත්තම් මේක අද ඔයගොල්ලන්ට අහන්න හම්බ වෙන්නේ නැහැ. ජයංග සහ සමන් මල්ලි හිටියේ නැත්තම් අද ඔයගොල්ලන්ට මේක ශ්‍රවණය කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ තරම් ඉක්මනට. ගොඩක් කල් යනවා වුණා නා. ඒ කට්ටිය තමයි උදව් කරන්නේ. ඒ කට්ටිය නිවන් දකින්න අවසානට. කවුරු හරි එල්ලුනොත් එහෙම එයා සත්‍ය අවබෝධ කරන්නම ඕන. එයා සත්‍ය අවබෝධ කරන්නම ඕනේ. කට්ටියට කිසි කෙනෙකුට නිකන් යන්න දෙන්නේ නැහැ. හිතතින් යන්න දෙන්නේ නැහැ. ඒ කට්ටිය මේක ප්‍රොවයිඩ් කිරීම සඳහා ආපු කට්ටිය. හැටියට මේ සත්‍ය අවබෝධ වෙච්ච කෙනාට ඩිසයිඩ් එකක් එනවා. වෙනම ඩිසයිඩ් එකක් එනවා. වෙනම මාස්ටර් ප්ලෑන් එකක් එනවා යාට. මෙන්න මේ කට්ටිය මෙහෙම යොදා ගන්න කියලා. අපහාස කරන කට්ටියත් වැඩේට ගන්න පුළුවන්. ඒ කට්ටිය තමයි ප්‍රොවයිඩින්. ඒ කියන්නේ මාකටිං සර්විස් එක කරන්නේ ඒ කට්ටිය. සාක්ෂාත් කරන කට්ටිය ගෙන්නවල දෙන්නේ ඒ කට්ටිය විසින්. ඒ කට්ටිය හිටියේ නැත්තම් මේක අද ඔයගොල්ලන්ට අහන්න හම්බ වෙන්නේ නැහැ. ජයංග සහ සමන් මල්ලි හිටියේ නැත්තම් අද ඔයගොල්ලන්ට මේක ශ්‍රවණය කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ තරම් ඉක්මනට. ගොඩක් කල් යනවා වුණා නා. ඒ කට්ටිය තමයි උදව් කරන්නේ. ඒ කට්ටිය නිවන් දකින්න අවසානට. සත්‍ය ස්ථාපිත වුණායින් පස්සේ හැම එකම දෙක තද බල ලෙස ගැටෙනවා. තද බල ලෙසම ගැටෙනවා. සද්ධර්මයේ ස්ථාපිත වුණායින් පස්සේ ඩුවෙල් එක ගැටෙන්න ගන්න. ඔන්න ගැටීම පේන්න ගන්න. ඒ පෙනීම තුල සියල්ල මේ தත්වෙන් ක්‍රියා කෙරවෙන බව තේරෙන්න ගන්නවා. මම මේ කියන්නේ ශුන්‍යතා ධර්මයේ 360. මේක දේශපාලන, සමාජීය, ආර්ථික, සම්ප්‍රදාය, සංස්කෘතිය, සදාචාරය, මනෝමය භාවයන් වලට ගියපු සියලු අස්සක් මුල්ලක් නැර මේ විදිහට ගැටෙන්න ගන්න. මේ ආකාරයෙන්ම ගැටෙන්න ගන්න. ඒ ගැටීම තුල සද්ධර්මය ස්ථාපිත වෙනවා. ගැටෙනකොට සද්ධර්මය ස්ථාපිත වෙනවා. දෙපැත්ත ගැටෙනකොටයි සද්ධර්මය ස්ථාපිත වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මනෝමූල්‍යයත් රූප මූල්‍යයත් එකට ගැටෙනකොට තමයි නිර්වාණ ධාතුව එකක් බවට පෙරලෙන්නේ.
මනෝ මූල්‍යයි රූප මූල්‍යයි එකට ගැටෙනකොට තමයි නිර්වාණ ධාතුව එකක් බවට පෙරලෙන්නේ. ධාතු ස්වභාවයක් හටගන්නේ. එකම තලයකටපත් වෙන්නේ. අන්න ඒක මේ හැම තැනකම විය යුතුයි කියලා අපිට තේරෙන්න ගන්නවා නිර්වාණ ධාතුනුත් ඉවත් වෙලා බැලුවෙන් පස්සේ. සිටිජේ සිට 180 බලන්නා දිහා බලනකොට සිටිජේ සිට 180 දිහා බලන්නා බලනකොට දර්ශනය වෙන දැනට පටිසෝධගාමී කියලා ඔයාලා හිතාගෙන ඉන්න. නිවන අනුසෝතගාමීත්වයෙන් පේන්න ගන්න. ඒ කියන්නේ ලෞතර බුදුවරුන් වැඩ වසන ඉසව්ව පේන්න ගන්න. එහෙ ඉඳගෙන මෙහෙ බලන එකක් තියෙන්නේ. මම ඔයගලන්ට කියලා තියෙනවා ඔයාලා 180 බලන්න එනවා. මම මගේ දිහා 180 බලාගෙන ඉන්නවා කියලා. ඔයගොල්ලන් මරණය අතික්‍රමණය කරන්න එනවා. මම මරණයෙන් පසුපසට යනවා. ඔව් ඒක ආශයෙන් මල්ලි බරපතල හින්දනේ ඩොලර් 1000ක් දාලා තියෙනවා බැට් එක. ඒක බරපතල හින්ද තමයි මම ඩොලර් බිලියනයක් දාන ඔට්ටු. ඩොලර් බිලියනයක් ඔට්ටු දාන. ඒ හේතුව මොකක්ද දන්නවද? ඩොලර් බිලියනයකින්වත් ඒක දකින්න බෑ. ඒ ඔට්ටු දාන්නේ මොකෝ? ඩොලර් බිලියනයකින්වත් ඒක දකින්න බෑ. ඩොලර් බිලියනයකින්වත් මොන තරම් වියදම් කරලා හැදුවත් ඒක දකින්න බෑ. ඒ තරම් අතිවිශාල වූ සුවිසල් වූ වටිනා කියන සම්පතක් දර්ශනය වෙන්න ගන්නවා. ඒ දර්ශනය තුළට ඇතුල් වෙන්න ලෙහෙසි නෑ. ඒකින්ද තමයි බැට් කරන්නේ. ඒක කඩාගෙන යන්න ඕන. ඒ පාළුව තුල කිමිදෙන්න ඕන උපරිම. ඒ පතුලට බහින්න ඕන. මරියාන් කියාගෙන යන්න ඕන. සෙල්ලන්න ඔයගොල්ලන්ට වොයිස් මේල් පළ කරලා තියෙන්නේ නැති වෙන්න හොඳේ. එතන අතික්‍රමණය කිරීම සඳහා ශුන්‍යතා ධර්මය ශ්‍රවණය කරන්නට පෙර සියලුම වොයිස් මේල් පළ කරලා තියෙන්නේ අන්නේ පවර්ෆුල් තැන. ඒ පවර්ෆුල් තැන අතික්‍රමණය කරන්න අවශ්‍ය වෙන වොයිස් මේල් ප්‍රමාණයක් තමයි ශුන්‍යතා ධර්මයට පෙර මම මේකට පළ කරේ. දැන් මාස 4ක් විතර වෙන කොච්චර දුරද දන්නේ නැහැ ඒක. ශුන්‍යතා ධර්මයට පත් වෙච්ච කට්ටිය ශ්‍රවණය කරන්න ගත්තාන් පස්සේ ඒ කට්ටියන්ට දිගට හරහාට මන් දීලා ඇද්දා. අනික් කට්ටියන්ට උඩට ගිහිල්ලා තමයි ඒ වොයිස් මේල් ශ්‍රවණය කළා ඕන අනිවාර්යයෙන්ම 180 තරණය කරන්න. 180 තරණය කරන්න ඕනේ ඒ වොයිස් මේල්. ඒ කුහරය කඩාගෙන යන්න ඕන 180 තරණය කරන්න ඕන ඒ උඩ තියෙන වොයිස් මේල් ශ්‍රවණය කිරීමෙන්. නැත්තම් අර පාළුවට ඔයගොල්ලන්ට මූණ දෙන්න බෑ. ඒ පාළුවට මහින්දයිගේ හඬ තියෙන්න ඕන. මහින්දයිගේ හඬ නැත්තම් යන්න බෑ ඔයගොල්ලන්ට. හඬ තියෙන්න ඕන. හඬ එකතැනපත් මේ හඬ එකතැනපත් වෙන්නේ එරංගට, අසංකට, කුමාරියක්කට, අශේන් මල්ලිට, ශලකට තේරෙන කට්ටියන්ට. නොතේරෙන කට්ටිය ඉන්නව මෙතන. ඒ කට්ටිය මේව ශ්‍රවණය කරොත් එහෙම ඒ කට්ටියට තේරෙන්නේ නැහැ. අශේන් මල්ලිලා කියනවා පට්ට විදියට ලිහිලා එනවා මහින්දයියේ. ඔර නැමිලා තිබිච්ච උඩ පෙල්ලියන් අතට එනවා මහින්දයියේ. අනික් කට්ටියන්ට අශේන් මල්ලිලාට වගේ තේරෙන්නේ නැහැ. ඒකින්ද ශුන්‍යතා ධර්මයේ පැත්තට එනවට වැඩිය හොඳයි මේ අතට එනවට වැඩිය හොඳයි ගෲප් එකේ ඉහළටම ගිහිල්ලා කෙලවරට ගිහිල්ලා පටන් අරගෙන පහළට එනකොට පරිපූර්ණ අවබෝධයකින් යුතුව ප්‍රත්‍යක්ෂات ලබාගෙන ලෝකෙට දහම් දේශනා කිරීමේ හැකියාව පවතිනවා. ඉන්න තැන ඉඳගෙන ඉස්සරහට රහතුන් චීවර දාන්නේ නැහැ. ඉන්න තැන ඉඳගෙන කාලා බීලා ඒ පුරුදු විදියට ජීවත් වෙමින් තමයි ධර්මයේ දේශනා කරන්නේ. මිනිසුන්ට චීවර දාන්නේ නැහැ. අනාගතේ රහතුන් අනාවැකියා. මේ හඬ එකතැනපත් වෙන්නේ එරංගට, අසංකට, කුමාරියක්කට, අශේන් මල්ලිට, ශලකට තේරෙන කට්ටියන්ට. නොතේරෙන කට්ටිය ඉන්නව මෙතන. ඒ කට්ටිය මේව ශ්‍රවණය කරොත් එහෙම ඒ කට්ටියට තේරෙන්නේ නැහැ. අශේන් මල්ලිලා කියනවා පට්ට විදියට ලිහිලා එනවා මහින්දයියේ. ඔර නැමිලා තිබිච්ච උඩ පෙල්ලියන් අතට එනවා මහින්දයියේ. අනික් කට්ටියන්ට අශේන් මල්ලිලාට වගේ තේරෙන්නේ නැහැ. ඒකින්ද ශුන්‍යතා ධර්මයේ පැත්තට එනවට වැඩිය හොඳයි මේ අතට එනවට වැඩිය හොඳයි ගෲප් එකේ ඉහළටම ගිහිල්ලා කෙලවරට ගිහිල්ලා පටන් අරගෙන පහළට එනකොට පරිපූර්ණ අවබෝධයකින් යුතුව ප්‍රත්‍යක්ෂات ලබාගෙන ලෝකෙට දහම් දේශනා කිරීමේ හැකියාව පවතිනවා. ඉන්න තැන ඉඳගෙන ඉස්සරහට රහතුන් චීවර දාන්නේ නැහැ. ඉන්න තැන ඉඳගෙන කාලා බීලා ඒ පුරුදු විදියට ජීවත් වෙමින් තමයි ධර්මයේ දේශනා කරන්නේ. මිනිසුන්ට චීවර දාන්නේ නැහැ. අනාගතේ රහතුන් අනාවැකියා.
මේ 180 හරි අපහසු දෙයක්. ලෙහෙසි දෙයක් නෙමෙයි ඒක. ඒ 180ට වෙනම බෙහෙතක් තියෙනවා. ඒ බෙහෙත තමයි මේ හඬට මේ දෝංකාරය තමා සතු කරගන්න ඕන. මේ දෝංකාරය තමා සතු කරගන්න ඕන. මේ දෝංකාරයත් එක්ක 180 තුල ඉන්න ඕන. ඒ 180 තුල ඉන්නකොට ඕගොල්ලන්ට තියෙන සියලු බාධා ඉවත් වෙනවා. සියලුම බාධාවන් ඉවත් වෙනවා. මේ දෝංකාරයයි 180යි දෙක එකට තියාගත්තායින් පස්සේ සියලුම බාධාවන් ඉවත් වෙනවා. ඉවත් වෙලා ඉවරලා ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම පුද්ගලයා බවට පත් වෙනවා. ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම පුද්ගලයා බවට පත් වෙනවා. එයා ලෝකේ ඉන්න අද්විතීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. පත් වෙනකන් 180ත් වොයිස් මේලුත් ශ්‍රවණය කරන්න. අල්ලන්න. සිහිනට තියලා ඕන දෙයක් නතර කරන්න පුළුවන්. සිහිනට තියලා න්‍යෂ්ටිකාවි නිෂ්ක්‍රිය කරන්න පුළුවන්. සිහිනට තියලා බෝම්බ නිෂ්ක්‍රිය කරන්න පුළුවන්. සිහිනට තියලා වාහන එහාට මෙහාට යවන්න පුළුවන්. සිහිනට තියලා වාහන හප්පන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. අඟුලිමාල නෙවෙයි අඟුලිමාල වගේ 10ක් ආවත් හීන ඇතුලේ දාලා ඉවරලා ඒ කට්ටිය සිහිනට ඕන විදියට හැඩ ගස්සන්න පුළුවන්. ඕන කෙනෙක්. මේකේ කෙලවරේ තියෙන හැම එකක් එරංග. ඒ ඩ්‍රීම් එක ඇතුලේ දාලා කාල් ගන්න පුළුවන්. තාම මම ඕගොල්ලන්ට ඒ මායිමේ එන්න ඕන ඒකේ. ඒකේ එන්න ඕන. ඒ වෙන සිහිනේ නම් සිහිනේ Tamanට ඕන විදිහට වෙනස් වෙන බව දන්නවනේ දැන්. ඒ කියන්නේ ඩ්‍රීම් එක ඇතුලේ කතන්දරේ දන්නවනේ. ඒ කතාව දවල් කරන්න පුළුවන් හොඳේ. ඒක තමයි පෙළහර කියලා කියන්නේ. ඉස්සරහට ඒව තියෙයි ඔයගොල්ලන්ට. වර්තමානය ග්‍රහණය කරගෙන ඉන්න හම්බ වෙයි. ග්ලාස් මෝඩ් එක තමයි 180 ඩීප් එක. ඒ කියන්නේ ගැඹුරුම ස්ථානය. ඒ ගැඹුරුම ස්ථානයට ගියයින් පස්සේ තමයි චක්කුකරණී ඊට පස්සේ ඥානය පහළ වෙනවා. ඒකට ඊට පස්සේ කියවන්න ගන්න. ඒකේ තියෙන ඒවා කියවන්න නතර කරගන්න බෑ. ඔහෙ කියවෙන වෙනගෙන. ග්ලාස් මෝඩ් එක දැක්ක කෙනාට ඔහෙ කියවෙනවා. එයාට ගාතාවක් වගේ එකක් තමයි කියවෙන්නේ. ඊට පස්සේ ග්ලාස් මෝඩ් එකේ ඩීප් එකේදී හම්බ වෙනවා සෝතකරණී. අර ඕගොල්ලන් දකින්න දර්ශනයේ මොනතරම් පරාසයක් තියෙනවද සියල්ල එකවර දකින්න එක කනටත් ඇහෙන්න ගන්නවා. ලක්ෂ සංඛ්‍යාත අසංඛ්‍යාත ශබ්ද ප්‍රමාණයක් ඇහෙන්න ගන්නවා. ඉවරයක් නෑ ඒකේ. පැහැදිලි ඇහෙන හඬ. දෙවෙනි ස්ථානය. ඉතින්ලා ඇහැ දෙක කන. 180 තුල ඉඳගෙන Tamanට එන කෙලෙස් දිහා බලන්න. 180 කෙලෙස් එන්නේ නැහැ. Tamanට ඕන නම් නිර්මාණය කරොත් ඒ යථාර්ථයක් වෙනවා. 180 තියලා කෙලෙස් නිර්මාණය කරොත් උත්සාහයෙන් යුතුව කොහොම හරි ඩීප් මූඩ් එකට ගිහිල්ලා කෙලෙස් කියලා කියන්නේ තමන්ගේ මතකයක් නිර්මාණය කරොත් ඒ වපසරිය තමන්ගේ මතකයට අනුකූලව ඒ වෙලේ දර්ශනය වෙනවා. ඒ විදිහටම. ඒක 이르දි තත්ත්වයක්. ඉතින් 이르දි තත්ත්වයට එන්න 180 ඩීප් එකට යන්න ඕන. සෝතකර්ණීය පාද ගන්න ඕන. ශරීරයේ ස්පර්ශය රස සුවඳ ඔය ඔක්කොම සෙට් වෙන්න ඕන. නැතුව බෑ. නැතුව ඒ කියන යථාර්ථය එලි දකින්න විදිහක් නැහැ. එලි දකින්න නම් අනිවාර්යයෙන්ම ඔය පහම ඔන්න ඇහි තියෙන ක්ලියර් පොයින්ට් එක වගේ කරගන්න ඕන. ඒක ඉස්සරහට වෙයි. 180 දැන් එරංගලාට කියපු ගමම ටච් වෙනවා. ඒ කියන්නේ Nirodha තුල තියලා සිතුවිලි ජනිත කරනවා. Nirodha තුල තියලා සිතුවිලි ජනිත කරනවා. ඒක අමුතු කතාවක්. සමන්ත බද්දයන් කියනවා මට මෙතන ඉඳගෙන කුරුණෑගල උමන්දාවේ පොල් කඩන්න පුළුවන් කියලා. ආශ්‍රමයේ ඉඳගෙන උමන්දාවේ පොල් කඩන්න පුළුවන් කියලා. ආන්නේ වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. ඒක අමුතු කතාවක්. ඒක හරි ගැඹුරුයි. ඒක ශුන්‍යතා ධර්මයේ තියෙන එක. එන්න හොමෙන් ඉස්සරහට එන්න. මෙතන ග්ලාස් මූඩ් එකේ ඩීප් එක හොයාගන්න. ග්ලාස් මූඩ් එකේ ඩීප් එක හොයාගන්න. එච්චරයි කරන්න ඕන. ඊගාවට ඉතුරු ඒවා ඔටෝමැටිකලි සෙට් වෙනවා. හොඳේ. මහින්දය කියන්න දෙයක් නැහැ. මහින්දයගෙන් ශ්‍රවණය කරන්න දෙයක් නැහැ. ඔටෝමැටිකලි සෙට් වෙනවා. ඕගොල්ලන් පස්සේදී මට කියනවා මහින්දය මෙන්න මෙහෙම ශබ්ද ඇහෙන්න ගන්නවා කියලා වැඩක් නැහැ මහින්දයි. එතකොට වඳින්න ගන්න ඔය වැඳපු විදිහට නෙවෙයි. දිවසෝත පහළ වෙච්ච උණයින් පස්සේ. දිවසෝත පහළ උණයින් පස්සේ ඔය විදිහට නෙවෙයි. ඒක අද්විතීයයි. 180 ඩීප් එකෙන් තමයි යන්න ඕන. හොඳ. ඒකෙන් තමයි යන්න ඕන. මට ඕන පෙළහර දකින්න සෙට් එකක් හදාගන්න. පෙළහර පාන සෙට් එකක්. නැත්තම් මේ ලෝකෙට මේක දෙන්න බෑ. පෙළහරක් තිබිය යුතුයි. ඒක එක්කෙනෙක් කරලත් බෑ. සියල්ලටම කළ හැකි විය යුතුයි. 180 ඉන්න කට්ටියට. මෙතන ග්ලාස් මූඩ් එකේ ඩීප් එක හොයාගන්න.
ක්ලාස් මූඩ් එකේ ඩීප් එක හොයාගෙන එච්චරයි කරන්න ඕන. ඊගාවට ඉතුරු ඒවා ඔටෝමැටිකලි සෙට් වෙනවා. හොඳේ. මහින්දය කියන්න දෙයක් නැහැ. මහින්දයකින් ශ්‍රවණය කරන්න දෙයක් නැහැ ඔටෝමැටිකලි සෙට් වෙනවා. ඕගොල්ලන් පස්සේදී මට කියනවා මහින්දය මෙන්න මෙහෙම ශබ්ද ඇහෙන්න ගන්නවා කියලා වැඩක් නැහැ මහින්දයි. එතකොට වඳින්න ගන්න ඔය වැඳපු විදිහට නෙවෙයි. දිවසෝත පහළ වෙච්ච උණයින් පස්සේ. දිවසෝත පහළ උණයින් පස්සේ ඔය විදිහට නෙවෙයි ඒක අද්විතීයයි. 180 ඩීප් එකෙන් තමයි යන්න ඕන හොඳ. ඒකෙන් තමයි යන්න ඕන. මට ඕන පෙළහර දකින්න සෙට් එකක් හදාගන්න. පෙළහර පාන සෙට් එකක්. නැත්තම් මේ ලෝකෙට මේක දෙන්න බෑ. පෙළහරක් තිබිය යුතුයි. ඒක එක්කෙනෙක් කරලත් බෑ. සියල්ලටම කළ හැකි විය යුතුයි. 180 ඉන්න කට්ටියට. ග්ලාස් මූඩ් එක දැක්ක කියලා කියන්නේ කෙලින්ම ඉතින් මහගිරි දම නැගලේ වෙලා සිරිපතුලට ඔළුව තියුවා වගේ එකක් තමයි. ඊට පස්සේ සිරිපාදි මුදුනේ ඉඳගෙන වටපිටාව බලනකොට තව දේවල් තියෙනවා. මහගිරි දම නැගීම තමයි අමාරුම කාර්යය. ඒ ඩීප් මූඩ් එකට යෑම. ඒක තමයි හතරෙන් එතර වීම කියලා කියන්නේ රහත් එක. එතෙන්ට ආව කියලා කියන්නේ රහත්ය. එයාට කොයි වෙලාවෙත් ඒක සෙට් වෙනවා. එයාට නතර වෙන්නේ නැහැ එයාගේ ග්ලාස් මූඩ් එක. කොයි වෙලාවෙත් සෙට් වෙනවා. එයා බලහත්කාරයෙන් ඕන ග්ලාස් මූඩ් එකෙන් අයින් වෙලා ඉන්න. ග්ලාස් මූඩ් එකට ගියන් පස්සේ නිරෝධඵල සමාපත්තිය තියෙන්නේ. ඒකෙදි තමයි සියල්ල තියෙන්නේ. ඒක ඇතුලේ බඩු තියෙන්නේ. ඒක ඇතුලේ තමයි මේ විශ්වය තියෙන්නේ. මම ඔයගොල්ලන්ට කියලා ඇති මේව දේශනා කරන්නේ මේ තැනට එන්න. සිතිජයට එන්න කියලා. සිතිජයට එන්න මේ පරාර්ථ පරමාර්ථ බුදුන් දැක ගන්න සිතිජයට එන්න. ඒ එන මාර්ගය තමයි මේ දේශනා කරන්නේ. එහෙ ඉනගෙන ඔයගොල්ලන් දිහා බලාගෙන ඉන්නේ. ඔයගොල්ලන්ගේ හැම වෙලාවකම සිතිජයේ ඉන්නවා මේ පරාර්ථ පරමාර්ථ බුදු. එතන ඉඳලා තමයි ඔයාලට පරිවිඩ ගේන්නේ. මම ඔයගොල්ලන්ට කියලා ඇති 180 මහින්දය දිහා බලාගෙන ඉන්නවා කියලා. 180 මහින්දය දිහා බලාගෙන ඉන්නවා. දැන් ඔයගොල්ලන් 180 බලනවා. අන්නේ ඒ කෙලවර දැක ගන්න. සිතිජය දැක ගන්න. සිතිජය always සිතිජයත් එක්ක ඉන්න. එතකොට තමයි පරාර්ථ පරමාර්ථ බුදුන් දැක ගන්න පුළුවන් වෙන පරාර්ථ පරමාර්ථ බුදුන්ගේ පස්ස පැත්තට ගිහිල්ලා ඕන ධර්මයේ දේශනා කරන්න. එහෙන් තමයි මේ ගේන්නේ. සිතිජයෙන් ගේන්නේ. සිහිනෙන් ගේන්නේ. සියුම් වර්තමානයකින් තමයි ගේන්නේ. හරි ගැඹුරුයි. අල්ලන්න බෑ. කිසි කෙනෙකුට අල්ලන්න බෑ. මට අහුවෙන්නෙත් නෑ. ඒකින්ද ශ්‍රවණය එන විදිහ ශබ්දය ලැබෙන විදිහට ඒ ක්‍රම තමයි එන්නේ. මේ ශබ්දය හරහා එන්නේ ක්‍රම. ඒ ක්‍රම හරහා ඕන ඔයගොල්ලන්ගේ සිතිජයට එන්න. මම නිකන් සෝල් කේක් විතරයි. හඬ කටක් දීලා තියෙන කියවන. ඔච්චරයි මම කරන්නේ. මම දන්නේ මම කවුද කියලා. ඒ ලොස්ට් පොයින්ට් එක එක්කෙනෙකුටයි ලෝකේ පහළ වෙන්නේ. ඒ ඩ්‍රීම් එක ඇතුලේ. ඒ කතාව තමයි මේ දවල් කියන්නේ. දවල් කියනවා මහ විශාල දර්ශනයක් අනුකූලව ඒක කියනවා. මහ විශාල දර්ශනයක් ඒ කියන්නේ ග්ලාස් මූඩ් කියලා කියන්නේ ඒවා දැක්කයින් පස්සේ පිස්සු හැදෙනවා. ඒවා දැක්කයින් පස්සේ තියෙන දේපල දන් දෙන්න හිතෙනවා. තමන්ගේ දේපල මදි ඒ තරම් විශාල දෙයක් තමයි තමන්ට ලැබිලා තියෙන මේ අවස්ථාවේදී. ඒව නිකන් අවුරුදු කල්පයක් දැකලා ඉවර කරන්න බැරි දේවල් මොහොතක් තුල දකිනවා. නිදා ගන්නව නෙවෙයි ඒත් ඇහැරලා ඉන්නේ. අය දෙකක් තුනක් එහෙම මේක නිදා ගන්න එකක් නෙවෙයි. ඇහැරලා ඉන්නේ. ඉතින් ඇහැරීම ඒ විදිහටම දිගටම ගෙනියන්න ඕන. නිදාගත්තත් ඒ ඇහැරලා ඉන්න බව දැනගෙන යන්න ඕන. ඒ මහින්දයලා දැනගෙන යන්නේ. සීහිනේ බව දැනගෙන යන්නේ. ඒ සීහිනේ ආකාරයටම දර්ශනය වෙමින් යන්නේ. දවල් කියලා නෑ. රෑ කියලා නෑ. දෙකම එකක්. 180 ඩීපින් පොයින්ට් එක. 180 ඩීපින් පොයින්ට් එකේ තමයි Tamanට තේරෙන්නේ ගැලවිලා ඉන්න බව. ගැලවිලා ඉන්න බව තේරෙන්නේ ඩීපින් පොයින්ට් වල. නැත්තම් තාම යනවා කියලා කියන්නේ තාම හරියට ඩ්‍රීම් එකට සෙට් වෙන්න බෑ. මොකද ජීවිතේ තනි කරම ඩ්‍රීම් එකක් වුණොත් අන්දොස්. දැම්ම ඔයගලන්ට සෙට් වෙන්න බෑ. පෙට්ටියල්ල ඇත්ති කර ගන්නවා අනිත් පැත්තේ. පුරුදු වෙමින් මාංශලකුණු දැන ගනිමින් ඒක කොහොමද ගිහිල්ලා ජීවත් වෙන්නේ මග විස්තර ඔක්කොම කියනවා. ඔක්කොම මේ කිය යන්නේ. විස්තර කිව්වන් පස්සේ ඒ විස්තරයට අනුකූලව ඒ කට්ටිය හැදෙන්න ඕන. ප්‍රඥාවන්තේ ඔටෝමැටිකලි හැදෙන්නේ. ඒ කට්ටිය දන්නේත් නැහැ. ඒ දේවල් සිද්ධ වෙනවා. දෙන්නේ එක 180 විතරයි. කියවෙන ටික ඉස්සරහට එනකොට තම තමන්ට මග සලකුණු හම්බ වෙනවා මේ කියන ඒවායි. ඩ්‍රීම් එකක් තුල දැනගෙන හිඳීම කියලා කියන්නේ. ඩ්‍රීම් එකක් තුල ඉන්න බව දැනගෙන හිඳීම. එතකොට තමන්ට ග්ලාස් මූඩ් ඇවිල්ලා තියෙන්නේ. ග්ලාස් මූඩ් ඇවිල්ලා තියෙන්න ඕන. මේකෙත් තියෙන සාපේක්ෂ අවබෝධය.
මේකෙත් තියෙන සාපේක්ෂ අවබෝධය. ප්‍රායෝගිකත්වයේ කෙලවරේ තමයි මම කතා කරන්නේ. මේ කතා හඬේ තියෙන සාපේක්ෂ අවබෝධය. සාපේක්ෂ අවබෝධය කියලා කියන මහින්දයේ ඩ්‍රීම් එකක ඉන්නවයි කියලා කියනවා. හරි අපි ඩ්‍රීම් එක වගේ කරගෙන ඉන්නවා. එහෙම නේ ඇත්ත එක තියෙන්නේ. ඇත්ත එක ඒක නෙමෙයි. ග්ලාස් මූඩ් එකේ ඩීප් එකේ තමයි ඩ්‍රීම් ලෝකෙ හැදෙන්නේ. ඩ්‍රීම් ලෝකෙ හැදෙන්නේ ඒකේ. ඒක තමයි අර රාත්‍රියේදී හැදෙන්න ඕන ඩ්‍රීම් ලෝකෙ හැදෙනව දවල්ට. ඒක තමයි මම කියන්නේ. ඩ්‍රීම් එකක් තුල දැනගෙන හිඳීම කියලා කියන්නේ. ඩ්‍රීම් එකක් තුල ඉන්න බව දැනගෙන හිඳීම. එතකොට තමන්ට ග්ලාස් මූඩ් ඇවිල්ලා තියෙන්නේ. ග්ලාස් මූඩ් ඇවිල්ලා තියෙන්න ඕන. මේකෙත් තියෙන සාපේක්ෂ අවබෝධය. මේකෙත් තියෙන සාපේක්ෂ අවබෝධය. ප්‍රායෝගිකත්වයේ කෙලවරේ තමයි මම කතා කරන්නේ. මේ කතා හඬේ තියෙන සාපේක්ෂ අවබෝධය. සාපේක්ෂ අවබෝධය කියලා කියන මහින්දයේ ඩ්‍රීම් එකක ඉන්නවයි කියලා කියනවා. හරි අපි ඩ්‍රීම් එක වගේ කරගෙන ඉන්නවා. එහෙම නේ ඇත්ත එක තියෙන්නේ. ඇත්ත එක ඒක නෙමෙයි. ග්ලාස් මූඩ් එකේ ඩීප් එකේ තමයි ඩ්‍රීම් ලෝකෙ හැදෙන්නේ. ඩ්‍රීම් ලෝකෙ හැදෙන්නේ ඒකේ. ඒක තමයි අර රාත්‍රියේදී හැදෙන්න ඕන ඩ්‍රීම් ලෝකෙ හැදෙනව දවල්ට. ඒක තමයි මම කියන්නේ. කිසිම වෙලාවක මේ හඬේ තියෙන මේ මරණය. පැහැදිලිද? මේ දෝංකාරයේ තියෙන මරණය. මේ මරණය තුලින් ගේන්නේ. මේ මරණය තුලින් ගේන පණිවිඩය හරි ලොකුයි ඒක. ඒක ජීවිතේ හානි නොවෙන්න රහත් වෙන්න. ජීවිතේ හානි නොවෙන්න රහත් වෙන්න තමයි දීලා තියෙන්නේ. මේවා හරියට අධීක්ෂණය කරන්න. හරියට අධීක්ෂණය කරන්න. දැන් එරංගල මේ වොයිස් මේල් එකක් ශ්‍රවණය කරන එකට මොකක්වත් ලියන්නේ නැහනේ. ශ්‍රවණය කරනව විතරයි. ඒවා ස්ථිර බව ඒ කට්ටිය දන්නවා. දුර යන්නේ නැහැ. මොකක්වත් ඒ කියන්නේ ඒ කට්ටියන්ට ඒ හඬේ තියෙන අවශ්‍ය ටික. මේ හැම වොයිස් මේල් එකක්ම හෑන්ඩ් බ්‍රේක් එකක්. හෑන්ඩ් බ්‍රේක් එක අදින ඕගොල්ලන්ගේ. ඕගොල්ලන් ඒ හෑන්ඩ් බ්‍රේක් එක අදින්න නැතුව ඕගොල්ලන්ගේ හෑන්ඩ් බ්‍රේක් එකක් අදින්න හොයනවා ඉඳගෙන. හොයන එක නතර කරන්න තමයි මම මේ වොයිස් මේල් දාන්නේ. සෙවිල්ල නතර කරන්න. අර ඉස්සෙල්ලා දාපු මේ මං පේස් කරන්නම්කො මෙන්න මේකේ සම්පූර්ණම සත්‍ය තියෙනවා. මෙන්න මේකේ එහෙමනම් මෙන්න මේ ගාථාව කියලා නිදා ගන්න. තව මට කොච්චර කල්ප ප්‍රමාණයක් ලෝතුරා බුද්ධත්වයට උප්පත්තිය ලබන්න තියද, කරදර විඳින්න තියද, දුක්ඛ නෝනා ලබන්න තියද, කඳුළු විඳින්න තිය, කඳුළු හලන්න තියද, බෙලි කැපෙන්න තියද, ලේ ගලන්න තියද, ඒ සියල්ල මේ ආත්මේ සිද්ධ වේවා කියලා අව්‍යාජ්‍ය ප්‍රාර්ථනාවකින් යුතුව නිදා ගන්න. අන්න ඒවා එන්න ලෑස්ති වෙනවා. හරියටම අව්‍යාජ්‍ය නම් ඒව එන්න ලෑස්ති වෙනවා. ලෑස්ති වෙනකොට බොලා දුවනවා. ඒකයි අවුල තියෙන්නේ. ඒවා අව්‍යාජ්‍ය නම් පරීක්ෂාවන් කරනවා. දවල් නේ රාත්‍රියේදී. ඕගොල්ලන් රාත්‍රියේදී බෙල්ල මිරිකුවොත් එහෙම නැගිටින්න උත්සාහ කරනවා. එතකොට ඕගොල්ලන්ගේ ප්‍රාර්ථනාව ව්‍යාජ්‍යද අව්‍යාජ්‍යද? ව්‍යාජ්‍යයි. ව්‍යාජ්‍ය හින්දා තමයි එන්නේ නැත්තේ. ඒ පරාර්ථ පරමාර්ථ බුදුන් හම්බෙන්නේ ලේසි නෑ. එතන ඉඳගෙන කියන පාරේ එන්න ඕන. ඒක ලේසි කාරණාවක් නෙවෙයි. ඕගොල්ලන් සිහිනේ ඇතුලේ තමයි ඕගොල්ලන් පරීක්ෂා කරන්නේ. පරීක්ෂා කරනකොට ඕගොල්ලන් නැගිට්ටොත් ඕගොල්ලන්ට පරාර්ථ පරමාර්ථ බුදුන් හම්බ වෙන්න බෑ. ලෝතුරා බුද්ධ කියන ස්වභාවය හම්බ වෙන්න බෑ. ඕගොල්ලන් නැගිටිනවා. මම දීලා තියෙන කන්සෙප්ට්. මෙහෙම කරන්න මහින්දయ్య වෙන්න. මේ මහින්දయ్య කියන තැනට එන්න මේවා කරන්න කියලා. ඒ වුණාට ඔයාලා ඒ කෙරුවට ඒක ව්‍යාජ්‍ය හින්දා තමයි එන්නේ නැත්තේ. අව්‍යාජ්‍ය නම් අනිවාර්යයෙන්ම ඇතුලේදී බඩුපත්තු වෙනවා. මරනවා ඇවිල්ලා. ප්‍රාර්ථනාව අති ශ්‍රේෂ්ඨ වෙන්න ඕන. තමන්ගේ ප්‍රාර්ථනාව අති ශ්‍රේෂ්ඨ වෙන්න ඕන. ඇසිස් මස්ලේ දන් දෙන්න පුළුවන් ප්‍රමාණය අපමණ වෙන්න ඕන. එය අපමණ වෙන්න ඕන. එය අව්‍යාජ්‍ය වෙන්න ඕන. අන්නේ අව්‍යාජ්‍යම මිනිස්සෙට, අවංකම මිනිස්සෙට මරණයේ සේයාව නෙවෙයි ගෙනල්ලා දෙන්නේ නිවනේ සේයාව. ව්‍යාජ්‍ය නම් ගේන්නේ මරණය. ඒක ඇතුලේ එන ගේම් දෙන්නේ. එරංගල රෑ මැද නැගිටලා කිව්වා මහින්දయ్య තාපොඩ්ඩෙන් පිබුරේ ගිලිනවයි කියලා. වගේ ප්‍රශ්න මේ පළවෙනි දේශනාවල් ඔයගොල්ලන් ශ්‍රවණය කරේ නැහැ. අසංකල එරංගල ශ්‍රවණය කළා තියෙන්නේ. මට ආපහු ඒක කියන්න වෙන එක ගැන කනගාටුයි බලමු. අහන්න. දුර වැඩිනේ උඩට යන්න. ඒකින්ද පහලට හරි කියන්න. බල වෙනුවෙන් ජීවත් වෙන්න කියලා කිව්වනේ. ග්ලාස් මූඩ් දාපු කට්ටිය රහත්. ඒ කට්ටිය බෝසත්තුරු. ඒ කට්ටියන්ට තේරෙනවා මේ කියන කතාව. මේ කියන කතාව තේරෙනවා. ඒ කට්ටියන්ට මොකුත් ලියන්නේ කියලා දෙයක් නැහැ. ඒ කිව්වන් පස්සේ ඒක තේරෙනවා. ග්ලාස් මූඩ් සෙට් වුණා නම් ඒ කට්ටියන්ට ආයි කියන්න දෙයක් නැහැ. මේක තමයි ඇත්ත කතාව. මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. මේක ඇතුළ තමයි මෙයයි මේ කියන්නේ කියලා තේරෙනවා. ග්ලාස් මූඩ් එකට එන්න මට සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන්න තියෙනවා. ග්ලාස් මූඩ් එකට 250ක්වත් එන්න ඕන. නැත්තම්
ඒවා සක්‍රීය යුතුව ඒ සත්‍යවාදී භාවයෙන් යුතුව කරන්න ඕනේ ඒවා. සත්භාවයෙන් යුතුව කරන්න ඕනේ ඒවා. ඒ පාරිශුද්ධ මිනිසුන් ඉස්සරහා කරන්න ඕනේ ඒවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ දේශනා කිරීම. ඒක දේශනා කළා යන්න ඇවිල්ලා ඉන්නේ. ඒක ශ්‍රවණය කරන්න ලෑස්ති වෙන කවුරුත්. මේකේ අර්ථය නිරුත්සාහක වෙන්න උත්සාහ කිරීම. නිරුත්සාහක වෙන්න උත්සාහ කිරීම. ලෝකේ අමාරුම උත්සාහය තමයි නිරුත්සාහක වෙන්න උත්සාහ කිරීම. මේව පළ කරලා තියෙන්නේ උඩ. ඒව තේරිලා නැහැ කට්ටියන්ට. ඒකයි පහළට ගිහිල්ලා තියෙන්නේ. දැන් බලන්න රංග සම්මා වායාම කියන වචනේ උඩ තියෙන වොයිස් මේල් එකයි. ඊට පස්සේ පෝස්ට් එකයි. දෙකම එකක්. නමුත් ඔය භාෂාව දැක්කයන් පස්සේ සම්මා වායාම කියන්නේ මේකට කියලා. මිනිසුන්ට ඔක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති හින්දා අදට ගැලපෙන ධර්මයක් තමයි දෙන්නේ. මම ඒකනේ කිසිම තැනක පාළි ලියන්නේ නැත්තේ. කිසිම තැනක ලියන්නේ නැහැ. මට පාළි ලියන්න අවශ්‍යම නැහැ. පාළි කොච්චර දන්න මිනිස්සු හිටියත් මම ඒකට එන පස්සේ දේශනා කරනවා. දැම්ම නෙවෙයි. ඒ පස්සේ දේශනා කරන්න හිටියොත් මම අනිවාර්යෙන් ඒ කට්ටියත් ගලවලා ගන්නවා. හේතුව මොකෝ? පාළි අවශ්‍ය නැහැ මේකට. බලන්න උඩ තියෙන අර්ථයද ලෙහෙසි මේ සම්මා වායාම කියන එකද ලේසි කියලා. උඩ තියෙන කතන්දර දෙක. හඬයි පෝස්ට් එකයිද ලේසි නැත්තම් සම්මා වායාම කියන එකද ලේසි කියලා බලන්නකෝ. ලේසි අරක. අදට තේරෙන එක. ඒකයි මම පාළි පළ කරන්නේ නැත්තේ කිසිම වෙලාවක. පාළි හල් කරනවා මම. නම් සඳහන් කරලා ඇති මේක අද්විතීය විදිහට ඒ කියන්නා වූ කේවල පරිපූර්ණ කරපු කට්ටියන්ගේ නම් සඳහන් කරලා ඇති ගොඩක් වොයිස් මේල් වල ඒ කට්ටිය හොයාගෙන ඒ කට්ටිය හම්බ වෙලා 180 ග්‍රහණය කරන විදිහ ඉගෙන ගන්න ඉස්සෙල්ලා. එතකොට හැමෝගෙම ප්‍රශ්නේ තියෙන තැන පේන්න ගන්නවා. අන්නේ ප්‍රශ්නේ තියෙන තැන බලා ගන්න ඉස්සෙල්ලා ඒ ගුරුවරු මුණ ගැහෙන්න. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන තැන බලා ගන්න එපා. හිත කොහෙද තියෙන්නේ? මම කොහෙද ඉන්නේ? කියලා හොයාගන්න එපා. ඒ අභියෝගයක් බාර දෙනවා. ඒ අභියෝගය කර අවසන් කර තැන නිවනටපත් වෙනවා. ඒ ගුරුවරුන්ගේ හරහා යන්න. මෙතෙන්ට ඇවිල්ලා අනිවාර්යෙන් ගුරු උපදෙස් ගත යුතුයි. වොයිස් මේල් විතරක් බෑ. 180 අවබෝධ කරගන්න ඕන ගුරුවරුන් ගාවට ගිහිල්ලා. වොයිස් මේල් වල අචින්ත ධර්මතාවයක් තියෙනවා. හැම වොයිස් මේල් එකකම අචින්ත ධර්මතාවයක් තියෙනවා. ඒ කියන්නේ නිවන සම්පූර්ණයෙන්ම කියවිලා තියෙනවා. නමුත් ඕගොල්ලන්ට නිවන් සැප කියන එක නෑනේ. අන්නේ නිවන් සැප ගන්න නම් ගුරුවරු ගාවට යන්න බෑ. 180 පරිපූර්ණ කරපු ගුරුවරුන්ගේ නම් කියවිලා තියෙනවා. අන්නේ කට්ටියන් ගාවට යන්න වෙනවා. ගිහිල්ලි වෙලා අහගන්න. කොහොමද අපිටත් ඔය සැප නැද්දයි? සැප අපිට සැප විතරේ ඕන කියලා යන්න. අන්නේ සැප තියෙන තැන කතාව තමයි මේ ලොකු කතාවක් හැටියට කියන්නේ. ඒ වර්තමානයටපත් වෙන්න ඒ ගුරුවරු හොයාගෙන යන නිවන් සැප තියෙන්නේ 180 ඇතුලේ. ගුරුවරු හම්බ වෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඕගොල්ලන්ට කවදාවත් ඕගොල්ලන්ගේ ආත්මෙන් තනියෙන් ගැලවෙන්න බෑ. කාට හරි එක පූජා කරන්න ඕන. ඒක පූජා කරන්න ඕන කාටේ පූජා කරන්න ඕන. ගෑල් ළමයින්ට හිත මිත්‍රාදීන්ට නෙවෙයි පූජා කරන්න ඕන. පාරිශුද්ධ වූ හිතකට තමයි පූජා කරන්න ඕන. දැන් මට මගේ පාරිශුද්ධ හිත දැක්කයින් පස්සේ ඒ අද්විතීය කට්ටිය මට ඒ කට්ටියගේ ආත්මය පූජා කරා. ඒ ආත්මය පූජා කරායින් පස්සේ තමයි ඒ කට්ටියන්ට මං කියන වීවර් එක එන්නේ. මේ කියන මහා නිර්වාණ ධාතුවට අයිති වෙන්නේ ඒ කට්ටිය ආත්මය පූජා කරායින් පස්සේ. ඒ කට්ටිය එක දැකගත්තා. දැක්කයින් පස්සේ ඒ කට්ටියන්ට සිද්ධ වෙනවා ආත්මය පූජා කරමින් තමන්ගෙන් ගැලවෙන්න බෑනේ. තේරෙන්නේ නැහැ ඒක. ආත්මය පූජා කරන්න ගුරුවරයාට අනිවාර්යයෙන්ම සීට් එකේ තියාගෙන කොළඹට එක් කරගෙන ඊවාලා. නිර්වාණ ධාතුව දැකිය හැක්කේ මිනිස්සුයෙකුට පමණයි. ඒ කියන්නේ සම්ප්‍රේෂණය තියෙන්නේ මිනිස්සුන්ට විතරයි. දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට ඔක්කත් නෑ සම්ප්‍රේෂණය කියන දේ. සම්ප්‍රේෂණය කරන්න පුළුවන් නිර්සත්වය පවා සම්ප්‍රේෂණය කරන්න පුළුවන් දේව බ්‍රහ්ම කියන සත්‍යයන් සම්ප්‍රේෂණය කරන්න පුළුවන් මනුස්ස සිරුරකට විතරයි. වෙන කිසි සත්වයකට බෑ මේ සම්ප්‍රේෂණය ගන්න. ඉතින් ෂණ සම්පත්තියක් ලැබපු අද්විතීය අවස්ථාවේ මෙන්න මේ කියන්නා වූ සම්ප්‍රේෂණය ගන්න පුළුවන්. මේ එම්බෝස් එක තුලට ඇතුල් වුණොත් විතරයි සසරෙන් එතර වෙන්නේ. නැත්තම් කිසි කෙනෙක් එතර වෙන්නේ නැහැ. මේ අලුත් වචන මේවා. අරව ශුන්‍යතා ධර්ම අරව මේව නෑ. එම්බෝස් තියනවා, වීවර් තියනවා, ඒ වගේව තියනවා. අලුත් වචන. අදට තේරෙන විදිහට. ඉතින් ඒවා ශ්‍රවණය කරගෙන එන්න. ඒ වගේම 180 ග්‍රහණය කරන්න. ඒ එන්ඩ් එකට ආවෙන් පස්සේ තමයි සසරෙන් එතර වෙන්නේ. නැත්තම් එතර වෙන්නේ නෑ කවුරුවක්.
අනාගතයේදී සමන්තභද්‍ර දේශනා කන වැකුණු සියල්ලෝම එනවා මෙතෙන්ට. සියල්ලෝම එනවා මෙතෙන්ට. ඒකට හේතුව මොකෝ? සසරත් නැහැ නිවනත් නැහැ. සසරත් නැහැ නිවනත් නැහැ. ඔන්න ඔළුවේ කැක්කුමෙන් එනවා මෙතෙන්ට. ආවන් පස්සේ ඉතුරු ටිකත් ඔළුවේ තියෙන ටික පුපුරවා හරින්නේ මෙන්න මේ 180. හරි බරපතල තැනක්. හොඳට ශ්‍රවණය කළා ආත්ම ශක්තිය හදාගෙන ඉන්න මිනිසුන්ට විතරයි ගොඩ වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා ප්‍රමාණයක් අප්‍රේල් වලට කලින් ඊට පස්සේ නතර කරන්න බෑ මේක. මේ දහම නතර කරන්න බෑ. මගේ කට නතර වෙනකන් නතර වෙන්නෙත් නෑ. යම් කිසි කෙනෙක් බුදුන් දකින්න ඕන අපිට නිවන් දකින්න ඕන අපිට මේක බොරුවක් මේක මෙහෙම ගියොත් නන්නත්තරයි හොඳට තේරෙනවා ලෝකෙ මොකද්ද කියලා. හොඳට තේරෙනවා ලෝකෙ මොකද්ද කියලා. අන්නේ කට්ටියන්ට කුඩා කාලේ ඉඳලම ඒවා දැනෙන්න සැලැස්සිලා තියෙනවා. කුඩා කාලේ ඉඳලම දැනෙන්න සැලැස්සිලා තියෙනවා. දැන් මං උපත ලැබලා අවුරුදු 11 12 13 වගේ වෙනකොට ලෝකෙ අවබෝධ කරගන්න ටයිම් එකේදී දකින්න ජීවිත කලබල. අන්න ඒ වගේ මහ දැවැන්ත දර්ශන දැකපු මිනිස්සුන්ට කාලයක් යනකොට ඇත්ත එක හොයාගන්න ඌමනාම වෙනවා. අන්න ඒ කට්ටියන්ට තමයි මේ 180 සහ සමන්ත බද්‍රයන් සහ මහින්ද අයියලා සහ වොයිස්මේල් සහ මේ සියලුම දේවල් වැඩම කරන්නේ ඒ මිනිස්සු වෙනුවෙන්. ඒ මිනිස්සු වෙනුවෙන් තමයි මේවා දායාද කරන්නේ. මේ ලොකු සැලැස්මක් දැවැන්ත සැලැස්මක්. මොහින්දින් බෙක් කියපු සින්දු පවා මේ සැලැස්මේ තිබිච්ච ඒවා. මහා සැලැස්මක් මේක. ඒ සියුම් වර්තමානට යම් කිසි කෙනෙක්පත් වුණොත් එයාට කියලා දෙනවා මේ සැලැස්ම. දැම්ම ඒක කියලා දෙන්න විදිහක් නැහැ. කියලා දෙන්න විදිහක් නැහැ ප්‍රමාණය මදි හින්දා මේ සැලැස්ම පෙන්වන්න ඕන ඉස්සෙල්ලා. මේ මැප් එක පෙන්වන්න ඕන. ඉස්සෙල්ලම නිර්වාණ ධාතුව දකින්න ඕන. මේ මහා බෝසත්තුරු ධර්මයේ ස්ථාපිත කරන කාලයයි කියලා විතරක් මතක තියාගන්න. මහා බෝසත්තුරු සද්ධර්මය මහ පොළොව තුල පරාර්ථ පරමාර්ථ ධර්මයේ ස්ථාපිත කරන කාලයයි කියලා විතරක් මතක තියාගන්න. ලොකු අනාවැකියක්. මේවා ශ්‍රවණය කරලා තමන්ගේ වර්තමානයේ ග්ලාස් මූඩ් එකට එන්න කට්ටිය. හැමෝම නිතරම ග්ලාස් මූඩ් එකට එන්න. ග්ලාස් මූඩ් එකට එනවා කියලා කියන්නේ ඒක මේ වොයිස් මේල් වලට කරන ගෞරවයක්, උපහාරයක්. ඒ ග්ලාස් මූඩ් එකට එන්න කට්ටිය. ඒ එනකොට පරාර්ථය එයා තුලින් විහිදෙන්න ගන්නවා එයාගේ ඉන්න වටා පිටාවට, සමාජයට, ලෝකයට, විශ්වයට හැමතැනටම පරාර්ථය විහිදෙන්න ගන්නවා. ඒක මේ වොයිස් මේල් වලට කරන ගෞරවයක්. ඒක කරන කට්ටිය වොයිස් මේල් ශ්‍රවණය කළා ග්ලාස් මූඩ් එකට සමවදින්න. මොකද ශක්තිය මදි තාම පණ ගන්නනවා. අප්‍රේල් එනකොට පණ ගන්නවල ඉවර කරන්න ඕනේ නැත්නම් මගේ හෘද ස්පන්දනය නතර වෙන්න ඕන. දෙක එකක් වෙන්න ඕන. ආයතන පහ වෙන වෙනම දකිනවා නම් අන්න එතන තියෙන මනස. මනස කියලා කියන්නේ 6 වෙනි ඉන්ද්‍රිය. ආයතන පහ වෙන වෙනම දකින වෙලාවට මනස කියන 6 වෙනි ඉන්ද්‍රිය තමයි ආයතනෙන් ආයතනට සිතුවිල්ලට පෙන්වන්නේ. ඔන්න මනස කියන දේ අයින් කරන්න විදියක් නැති හින්දා තමයි ආයතන පහක් දීලා තියෙන්නේ. මනස කියන දේ තේරුම් ගන්න බැරි හින්දා තමයි ආයතන පහක් දීලා තියෙන්නේ. ආයතන පහට එකවර වැඩක් දුන්නායින් පස්සේ 6 නෙවෙයි පේන්නේ 7 වෙනි එක. 6 නෙවෙයි පේන්නේ 7 වෙනි එක. 6 පේනවා කියලා කියන්නේ එක පේනවා කියන එක. පහට එකවර ප්‍රදානයක් දුන්නොත් මොනවා හරි 7 වෙනි එක එක සැරේට පේනවා. අන්න ඒ 7 වෙනි එකේ 6ම තියෙනවා. හරියට වල දැම්මේ අවුරුදු 2කට කලින්. අවුරුදු 2කට කලින් තමයි වල දැම්මේ. දැන් ගන්න බෑ. දැන් ගොඩ ගත්තන් පස්සේ දන්නවනේ ඉතින් මලකඳන් ගොඩ ගන්න බෑනේ ඉතින් ලේසි අවුරුදු 2කට පස්සේ පරණයි කියලා කියන්නේ. ඒ වෙලෙ සමහරට ගොඩ ගන්න තිබුණා. දැන් නම් ගොඩ ගන්න බෑ. ගොඩ ගන්න එකක් නෑ. දැන් මට වෙලාව 4යි. උදේ. නිින්දක් කියලා එකක් එහෙම එකක් නෑ. හීනය තුලින් තමයි පණිවිඩ එන්නේ. සිහිනය තුලින් තමයි පණිවිඩ ගේන්නේ. ඕගොල්ලන් ඇහැ ඇරුණාන් පස්සේ මලකඳන් ගොඩ ගන්න ලෑස්තිලා ඉන්නවා. ඕගොල්ලන් මැරිලා උපදිච්ච බව දන්නේ නැහැ. නිදාගෙන හැරෙනවා කියලා කියන්නේ මැරිලා උපදිනවා කියන එක. ඕගොල්ලෝ ඒක දන්නේ නැහැ. අපි නම් සදහටම මැරිලා ඉන්නේ. දැනගෙන ඉන්නේ. සිහිනය බව. මේක තනිකරම ඩ්‍රීම් එකක්.
රාත්‍රියට මොකද්ද කරන්නේ? ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා නිදි කියලා. නිදි නෙවෙයි හැරලා ඉන්නේ. ඇස් දෙක ටිකක් කළා පියවනවා තමයි. ශරීරයේ දැනීම නැති වෙලා ගිහිල්ලා ඔයගොල්ලන්ට නැති වෙන්නේ මොකද්ද? ඔයගොල්ලන්ගේ ඇඳ නැති වෙනවා. ආපහු ඇඳ ලැබෙන්නේ කොහෙදද? ආපහු එලාම් එක වදිනවල කවුරු හරි තට්ටු කරපු වෙලාවට අන්න ඇඳේ ඉන්න බව දන්නවා. එළි වෙනකන් ඇඳේ නොහිටපු බව දන්නේ නැහැනේ කවුරක්. අපි එළි වෙනකන් ඇඳේ ඉන්න බව දන්නවා. උදේට සිහිනය බැලුවේ ඇඳේ ඉඳන් කියනවට වැඩිය හොඳයි. ඇඳේ ඉඳගෙනම එළි වෙනකන් හීනේ බලන එක. ඒක කොච්චර හොඳද? ඇඳේ ඉඳගෙන එළි වෙනකන් හීනේ බලන. එහෙම බැරිද? පුළුවන්. ඒක ඕගොල්ලන්ට සාක්ෂාත් කරන්න බැරි හින්දා තමයි 180 හරහා මේක දෙන්නේ. ඇඳේ ඉඳන් හීන බලන මිනිස්සු ඉන්නවා. 360 ධර්මපරයයට ගිහපු කට්ටිය ඇඳේ ඉඳන් හීනේ බලන. රහතු. ඇහැ ඇරෙන්නේ කියලා එකක් නැහැ. ඇහැ ඇරෙන්නේ කියලා එකක් නැහැ. ඇහැ ඇරුණාන් පස්සෙත් ඒ හීනෙම තමයි තියෙන්නේ. කන් දෙක ඇරියොත් හීනේ නැති වෙනවා. කන් දෙක ඇරියොත් හීනේ නැති වෙනවා. කන් දෙකට පුළුවන් අතීතයට යන්න විතරයි. කන් දෙකට පුළුවන් අතීතයට යන්න විතරයි. අනාගතයට කොච්චර ගියත් ඉන්නේ වර්තමානයේ. දැන් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නෝ අපි අනාගතයේදී ඡන්දේ දාලි වෙලා අපි සභාපති වෙනවයි කියලා. නෑ. ඒ අනාගතේ නෙවෙයි. ඒ දැන් හිතන එක. හිතන්නේ කොහෙද? හිතන්නේ අතීත සිතුවිල්ලකට සාපේක්ෂව. අතීතයමයි දුවන්නේ. අනාගතයක් කියලා එකක් නැහැ. ඔය දෙකම දුවලා තියෙන්නේ කොහෙද? අතීතේ අනාගතේ. දුවලා තියෙන්නේ ඔබේ වර්තමානය තුල. මේ මොහොත තුල. මේ මොහොත තුල තමයි අතීත අනාගත දෙපැත්තට දුව දැනට දැන් ඇහැරිලා තියෙන්නේ. ඔයගොල්ලන් ඉන්නේ දෙපැත්තේ. ඇහැ ඇරුණාන් පස්සේ අතීත අනාගතවල වර්තමානය පවතින්නේ. ඇස් දෙක පියාගත්තාන් පස්සේ වර්තමානය තුල වර්තමානය විතරයි පවතින්නේ. වර්තමානය තුල වර්තමානය විතරයි පවතින්නේ. ඇහැ ඇරුණාන් පස්සේ අතීත අනාගත දෙක වර්තමානය තුල පවතිනවා. ඇහැ පියාගත්තාන් පස්සේ වර්තමානයේ ලෙස දුවනවා. එක මොහොතක් තුල ඕගොල්ලන්ට පැය 6ක් විතර ලොකු කතාවක් පෙන්නනවා. මේක එසේමයි. මේක සත්‍යක් මේ කියන්නේ. නොදන්න සත්‍යක් ඕගොල්ලෝ. දැන් මිනිස්සු හිතාගෙන ඉන්නෝ සෑහෙන වෙලා ගිහිල්ලා ජොබ් එකට යා ගන්න විදියක් නැහැ. එහෙම හිතනවා. නමුත් සිහිනය බලලා තියෙනවා දවස් ගණන්. මොකක් තුල ඉඳගෙන? වර්තමානය තුල ඉඳගෙන. වර්තමානයේ තියෙන්නේ කොහෙද? මේ ශරීරය නිරෝධ වුණායින් පස්සේ. ඉතින් ආපහු ඇහැරුන් නැතු වුණොත් එහෙම නිදිමාපිලා හැම කාලා තිබුණොත් මැරෙනවනේ. හෘද ස්පන්දනය නතර වෙනවා. එයා ඒ රාත්‍රී දකින හීනේ ඇතුළේ මේක දිගට යනවා. ඇහැ ඇරිච්ච හින්දා දැක්ක හීනයක් කියලා කියනවා. ඇහැ ඇරුන් නැත්තම් හීනේ ඇතුළේ දිගටම යනවා. සීනෙන් මරුණොත් එහෙම ඒ හීනේ ඇතුළේම දිගට යනවා. ඔක තමයි වෙන්නේ. රාත්‍රී නිින්ද තුලදී මුළු විශ්වයම එකවර අවබෝධ කරගත්තා. ශුන්‍යතා ධර්මය එකවර අවබෝධ කරගත්තා. 360ක් වූ කෝණමානයේ එක අංශකයක් ගහන්න තවත් අංශකයක් ඔබන්න බැරි තැන අවබෝධ කරගත්තා. 360ක් අවබෝධ කරගත්ත මා 180ක් නිර්මාණය කරලා 180ක් මා සතු කරගෙන ඔයගොල්ලන්ට 180 කියන ධර්මපරයය ප්‍රදානය කරා. ඔයගොල්ලන්ගේ ජීවිතේ භාගයක් නිින්ද තුල දුවන. ඒක ඔයගොල්ලන්ට අවබෝධ කරගන්න බැරි හින්දා ඒ නිින්ද තුල තියෙන කතාව දවාලෙත් තියෙනවයි කියලා පෙන්නලා දෙනවා. ජීවිතේ සිහිනයක් බව අවබෝධ කරලා දෙනවා. ජීවිතේ හීනයක් නම් ප්‍රශ්නයක් නැති බව පෙන්නලා දෙනවා. දැක්මෙන් යථාර්ථයෙන් අවබෝධ කරලා දෙනවා. ජීවිතේ හීනය කොයිබද තියෙන්නේ කියලා. මරණයෙන් එහා පැත්තේ. මරණයෙන් එහා පැත්තේ ඉන්න මිනිහෙකුට මරණය කියන දේ නැති. අහන්න මල්ලි ප්‍රශ්නයක් තියෙනවනේ. ප්‍රශ්න තියෙන්නේ තාම අමරණීයත්වය දැක්කේ නැති හින්දා. ප්‍රශ්න තියෙන්නේ අමරණීයත්වය දැක්කේ නැති හින්දා. ඒක හින්දා ඒ ප්‍රශ්න ලියා ගන්න. මරණයෙන් එහා පැත්තේ ප්‍රශ්න නැහැ. ඒක දැක්කේ නැති හින්දා තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ ප්‍රශ්න ටික ලියාගෙන ඕන මරණයෙන් එහා පැත්තට යන්නත්. අහන්න ඕන ප්‍රශ්නයක්.
දැන් ලෝකයා හමු වෙලා ඉවරයි. එන්නේ මොකෙන්ද කියලා හොයාගන්න බෑනේ. එන්නේ මොකෙන්ද කියලා හොයාගන්න බෑ. 180 ඇල්ලුවොත් මට මේවා එන්නේ කොහෙන්ද කියලා හොයාගන්න පුළුවන්. 180 ධර්ම පරයය ග්‍රහණය කරොත් මට මේවා එන්නේ ඉන්ද්‍රිය හරහාද කුමන ස්ථානයෙන්ද කොහෙන්ද එන්නේ කියලා හොයාගන්න පුළුවන්. මොකද සොයාකාත කියන තැන අවබෝධ වෙනකන් ප්‍රශ්න හරෙන් මෙහෙන් එනවයි කියලා පෙන්නනෝ එක්කෙනෙක් ඉන්නගෙන. ඒ විඥානයයි. ඒ ඔබේ සිතයි. සිත සිතුවිලි ජනිත කරමින් ඉන්න බව පෙන්නනවා. ඉන්ද්‍රිය ධර්ම හරහා එනවයි කියලා වෙලාවකට කියනවා. වෙලාවකට ඉන්ද්‍රිය ධර්ම නැතුව මේ සිතුවිලි ගලනවා. හීන ඇතුලේ. ඉතින් ලොකු ප්‍රශ්න ගොඩක් තියෙන 180ම තමයි ඔබට ඔබේ සියලු ප්‍රශ්න විසඳ ගන්න ස්ථානය. තව ප්‍රශ්න කරන්න කම. ඔයාගේ ප්‍රශ්නෙට පිළිතුර ඔබට ලෝකය හමු වෙන්නේ ඔබේ විඥාණය තුලින්. විඥාණය හමු වෙන්නේ නිර්වාණය තුලින්. එතකන් නිවන් දකිනකන් විඥාණය අවබෝධ කරගත නොහැකි. චින්තනය ඔය උඩ තියෙන එක අපි විඳින දේ දකින්නවද දකින්න දේ විඳිනවද? දකින්න දේ ආර්ය විඳිනවා. අනාර්ය විඳින දේ දකිනවා. විඳින දේ දකිනවා. ඔය දෙකම ආර්ය භාවයට පත් වුණාන් පස්සේ එකට පවතිනවා. ගැඹුරුයි අහපු ප්‍රශ්නේ. ඔතෙන්දී රහතන් වහන්සේගේ අපි කියන කෑල්ල අයින් වෙනවා. අපි කියන කෑල්ල අයින් වෙනවා. රහතන් වහන්සේගේ අයින් වුණාන් පස්සේ විඳින දේ දකිනවා, දකින දේ විඳිනවා. ඒ දෙකම එකට පවතිනවා. රහත් නොවෙච්ච කෙනෙකුට විඳින දේ දකින්නවද, දකින දේ විඳිනවද කියලා හොයාගන්න බෑ. සත්‍ය අවබෝධ කරපු තැනැත්තා අදට ගැලපෙන්න කතා කරන්නේ. සත්‍ය හොයාගෙන එන මිනිස්සයා පොතට ගැලපෙන්න කතා කරන්නේ. ඉතින් පොත निराකරණය කරගන්න අදට ගැලපෙන්න ඔබත් කතා කරොත් ඔබේ පොතේ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඔය ගැටලුව විසඳ ගන්න ඕන බලන්නෙක් නැති තැනට ගිහිල්ලා. බලන්නෙක් නැති තැනට ගිහිල්ලා ඕන ගැටලුව විසඳ ගන්න. නැත්තම් එන්නේ මොන විදිහටද දන්නවයි? ඩේට හැටියට. ඔන්න දකින්නවා විඥාණය උපදිනවා. ඒ ඇතුලෙන් ඉඳගෙන හදනවා. යථාර්ථයම දකින්න ඇත්තම එක දකින්න හම්බෙන්නේ නැහැ. ඇතුලෙන් ඉඳගෙන හදනවා. බුද්ධ දේශනාවට අනුව සිත හදනවා ඒවා. අන්න රූපය විඥාණය. විඥාණය අවබෝධ කරගන්න නම් විඥාණය තියෙන්නේ කොහෙද කියලා අහුවොත් විඥාණය මේ විශ්වයම විඥාණය. විශ්වයම විඥානගතයි. මේක සත්‍යයි. මුළු විශ්වයම විඥානගතයි. එක විඥානයක් තියෙන්නේ. සිතුවිලි, ලෝකය, විශ්වය හැම දෙයක්ම විඥාණය තුල තියෙන්නේ. හැම දෙයක්ම විඥාණය තුල තියෙන්නේ. දැක ගන්න ඕන විඥාණය. ප්‍රඥාව තියෙන්නේ විඥාණය තුල. දකින්න තැනම ප්‍රඥාව අවබෝධ වෙනවා. දකින්න තැනම ප්‍රඥාව මෝදු වෙනවා. චක්කුකරණී ඥානකරණී. ඇස පහළ වෙනවත් එක්කම ප්‍රඥාව මෝදු වෙනවා. ඇසයි හොයා ගන්න ඕන. කෝ අපේ ඇස් දෙක කියලා තමයි හොයා ගන්න ඕන. 180න් දෙන්නේ ඇස් දෙක හොයා ගන්න. මුලින් ඇස් දෙක හොයා ගන්න ඕන. ඇස් දෙක හොයා ගන්න නැත්නම් හිතට ඕනේව තමයි ප්‍රශ්න කර කර අහන්නේ. මොකද ඇස් දෙක පේන්නේ නැති හින්දා තමයි හිත ප්‍රශ්න කරන්නේ. මේවා ඉදිරිපත් කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. මම ඉන්නේ විඥානයක් නැති තැන. ඒ කියන්නේ මේ දේශනාව ගේන්නේ විඥාණයද නැති තැනින්. දැන් කිව්වා මම උඩින් සඳහන් කරා විශ්වයම විඥානයයි කියලා. එතනිනුත් එහා තියෙන තැනක ඉඳගෙන තමයි මේ ගේන්නේ. විඥානය විශ්වයම විඥානය වූ එයත් නැති තැන ඉඳගෙන තමයි මම මේ පණිවිඩ ඕගොල්ලන්ට ගේන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් තමයි ඒක ගේන්න වෙන්නේ. ඒක එක සැරේට අවබෝධ වුණොත් එහෙම එයා බුදුවරයෙක්. ඒ කියන්නේ ලෞතර බුද්ධත්වයට ප්‍රාප්ත වෙන්න ඉන්න කෙනෙක්. මහා බෝසත්තරයෙක්, මහා සත් බෝසත්තරයෙක්. ඒක හැමෝටම එන්නේ නැහැ. ලෝකේ දෙන්නෙකුට පහළ වෙනවා. එක්කෙනෙක්
පණිවිඩය කියන්න පහළ වෙනවා, එක්කෙනෙක් ප්‍රත්‍ය කරගන්න පහළ වෙනවා. ඒ මහා බෝසත්වරු මුලින් ලෝකෙට සත්‍ය ස්ථාපිත කරන්න එක්කෙනෙක් කියනවා. ස්ථාපිත කරන්න කියලා කියන්නේ යා පණිවිඩය අරන් එනවා. පණිවිඩය අරන් ආවන් පස්සේ එය ප්‍රත්‍යක්ෂ කරගන්න තව එක්කෙනෙක්. එයත් ඒ ස්වභාවයෙන්ම කෙනෙක්. ඊට පස්සේ තව ඉන්නවා ඒක ප්‍රත්‍ය කරගන්න කට්ටිය. ඒ කට්ටිය තමයි මෙතන ඉන්නේ. තව ඒක ප්‍රත්‍ය කරගන්න කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය තමයි මරණ තුටුපලේ ඉන්නේ. වෙන ගෲප් වල නැහැ. මේ ගෲප් එකේ විතරයි ඉන්නත් ඕන. ස්වායාක්කාත කියන තැන ඉඳගෙන තමයි බුදුවරු මහබෝසත්වරු පණිවිඩ කියන්නේ. ස්වායාක්කාත කියන තැන ඉඳගෙන. ස්වායාක්කාතයි කියලා කියන්නේ සියල් නිවනෙනුත් අයින් වෙලා. ස්වායාක්කාතයි කියලා කියන්නේ නිවනෙනුත් අයින් වෙච්ච කට්ටිය. ඒක තේරෙනවද මන් දන්නේ. ඉතින් ඒ පණිවිඩය ශ්‍රවණය කරන්න අනිවාර්යයෙන්ම ඕන කෙනෙක් මෙතෙන්ට එන්නම ඕන. මොකද වෙන ගෲප් වල තියෙන්නේ පාලි ගොඩවල්. මේකේ පාලි නැහැ. මේකේ තියෙන්නේ අදට ගැලපෙන්න දෝංකාරයක් විතරයි. එරංග අසංක සෝමවංශ ශලක වසන්ති කුමාරියක්කා තව බොහෝ පිරිසක් සොයාක්කාත කියන ස්ථානය දැක ගනිමින් ඉන්න කට්ටිය ඉන්නවා. සොයාක්කාත කියන ස්ථානය තුල ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියන්ට ඒ සොයාක්කාත කියන නගරය ධර්ම නගරය පෙන්වීමක් කරනවා. ඒ පෙන්වීම තුල ඒ කට්ටිය සොයාක්කාත තැන අවබෝධ කරගන්නවා. අර මම මොහොතක් තුල අවබෝධ කරගත්ත එක හරි විශාලයි. හරිම විශාලයි ඒක. ඒක ස්ටෙප් බයි ස්ටෙප් ශ්‍රවණය කළ යුතුයි. ධර්ම නගරයට ආවන් පස්සේ ධර්ම නගරය විග්‍රහ කරන තැනක් තමයි මරණ තුටුපළ කියලා කියන්නේ. නිවනටපත් උනායින් පස්සේ නිවන ඇතුළ විග්‍රහ කරන එකක් තමයි මරණ තුටුපළ කියන්නේ. මම නිතරම කියනවා මහබෝසත් සමූහය එකතු කරන තැනක් මෙතන කියලා. මහබෝසත් සමූහය කියලා කියන්නේ නිවනට එහා ගියපු කට්ටිය. නිවනෙන් එහා නිවන ඇතුළත් විග්‍රහයක් ඇතුව මිනිසුන්ට දහම් දේශනා කරන්න අනාගතයේදී කෝටි ගණන් පිරිස් වෙනවා. ඕගොල්ලන්ගේ කකුල් දෙක පාමුලට. අනේ අපිට කියලා දෙන්නකෝ. අපිටත් මේ පිස්සුවෙන් නිදහස් වෙන්න කියලා දෙන්නකෝ. අපේ ජීවිතේ ගැටලු තියෙන දුක් තියෙන අපිටත් නිදහස් වෙන්න කියලා දෙන්නකෝ කියලා නොසෑහෙන පිරිස් මෙතන ඉන්න කට්ටියගේ දෙපතුල් මුලට එනවා. මේ 180 ධර්මපරයය කෙලවරේ තියෙන ග්ලාස් මූඩ් කියලා එකක්. ග්ලාස් මූඩ් කියලා එකක් තියෙනවා. අපි මෙහෙම කිව්වට ඒක හරි විශාලයි. ග්ලාස් මූඩ් කියලා මෙහෙම කිව්වට ඒක හරි විශාලයි. කවුරු හරි බොරුවට හරි කිව්වොත් අපි ග්ලාස් මූඩ් එක දැක්කයි කියලා අපි විග්‍රහ කරනවා, ප්‍රශ්න කරායින් පස්සේ ඒ ප්‍රශ්න වලට හරියට පිළිතුරු දෙන්න ඕන. දුන්නායින් පස්සේ ග්ලාස් මූඩ් රහත් වෙලාද නැද්ද කියලා අපි එතනින් නිශ්චිත නිගමනයකට එනවා. අන්න ඒ කට්ටිය තමයි මහබෝසත්තුරු කියලා කියන්නේ. ඒ කට්ටිය තමයි මහබෝසත්තුරු කියලා කියන්නේ. ග්ලාස් මූඩ් එකටපත් වෙන්න ඕන. 250ක්වත් පිරිසක් හැදුනොත් මම සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දේශනා කරනවා කට්ටියන්ට හැමෝටම. ඒවා සජීවීව දර්ශනය වෙන ආකාරයට දේශනා කරනවා. 250ක් පිරිසක් මෙතන නිර්මාණය විය යුතුයි. ලබන අප්‍රේල් වලට කලින් සිදුවිය යුතු දෙයක්. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කියලා කියන්නේ බුදුන්ගේ ඔටුන්නේ, බුදුරජාණන් වහන්සේගේ ඔටුන්නේ, බුදු රජුන්ගේ ඔටුන්නේ තියෙනවා නීලමාණික්කය. ආන්නේ නීලමාණික්කය ප්‍රදානය කිරීම තමයි සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කියලා කියන්නේ. ඒ බුදු පදවිය ප්‍රදානය කිරීම සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කියලා කියන්නේ. සාදු සාදු සාදු. 180 ධර්මපරයය තුල තමයි මේ සියල්ල පවතින්නේ. ධර්ම ඒ 180 තුල තමයි මේ සියල්ල පවතින්නේ. 180 කියලා කියන්නේ අන්තයක් නෙවෙයි. 180 කියලා කියන්නේ අනන්තයක්. අන්නේ අනන්තය තුල තියෙන දේවල් තමයි ගෙනල්ලා එලි දක්වන්නේ. එලි දැක්වුවයින් පස්සේ ඒ කට්ටිය ඒ අනන්තයට යන මාර්ගය දුන්නායින් පස්සේ ඒ කට්ටිය අනන්තය දැක ගන්නවා. අනන්තය දැක්කයින් පස්සේ මේ කියපුවා මහින්දය කියපුවා සිද්ධ වෙලා තියෙනවා සම්පූර්ණයෙන්ම. ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. මේ මට හැන්ඩල් කරන්න පුළුවන් කටක් නෙවෙයි මේක. ස්වභාවයක් මේ. මගේ ශරීරය උපයෝගී කරගෙන
ලොවට මොකද්ද එකක් කියවනෝ ඉඳගෙන. මගේ ශරීරය ප්‍රයෝගී කරගෙන. එහෙම දෙයක් තියෙන්නේ. මාව හොයන්න එපා. 180 හොයාගන්න. අනන්තය දැක ගන්න. එච්චරයි කල යුත්තේ. අලුතෙන් ඇඩ් කරන කට්ටියන්ට උපදෙස් දීලා එවන්න පුළුවන් තරම් ගෲප් එකේ ඉහළටම ගිහිල්ලා. ඉහළට ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ධර්මයේ විග්‍රහ වෙලා තියෙන මේ ගෲප් එකේ විතරයි. ඒ ඒ ඒ ධර්මය ශ්‍රවණය කරන්න ඕන අග ඉඳලා නෙවෙයි මුල ඉඳලා. මුල ඉඳලා අගට ගියත් කමක් නැහැ. අග ඉඳලා මුලට ආවත් කමක් නැහැ. අග ඉඳලා ගියොත් තේරෙන්නේ නැහැ. මුල ඉඳලා આવොත් සාක්ෂාත් වෙලා එන්නේ. යට ඉඳලා උඩට ගියොත් යන්න හිතෙන්නේ නැහැ. බර වැඩි. යට පතුල අරගෙන යන්න උඩට බර වැඩි. ඒකින්ද උඩට ගිහිල්ලා ගෲප් එකේ මුදුනට ගිහිල්ලා පනින්න පතුලට. එහෙම වුණොත් ප්‍රත්‍යක්ෂ වෙලා තමයි එයා ඒ කියන්නේ නිබ්බාණය දැකගෙන තමයි එයා මේ පතුලට එන්නේ. මේ පතුලට එන්නේ නිබ්බාණයක් දැකගෙන. පතුල නෑ කියලා දැක ගන්නවා උඩ ඉඳලා පහළට කවුරු හරි ආවොත් පහළ ඉඳලා උඩට ගියොත් පතුලත් එක්ක පතුල ඔළුව උඩ තියාගෙන බැරල් එක උස්සගෙන උඩට යනවට වැඩිය හොඳයි. උඩ ඉඳලා බැරල් එකට පනින එක. පැන්නයින් පස්සේ පතුල නැති බව අවබෝධ වෙනවා. යට ඉඳලා ගියොත් පතුල ඔළුවේ තියාගෙන තමයි යන්න වෙන්නේ. ඒ කියන කතාව ගැඹුරුයි. ගෲප් එකේ ඉහළ ඉඳලා එන්න පහළට එනකොට නිබ්බාණය අවබෝධ කරගන්න පුළුවන් සියලු ප්‍රශ්න වලට ගැටලු වලට විසඳුම් ඇති ඉහළ ජීවිතේ නොදන්න පැත්ත කියවිලා ඇති. දන්න පැත්ත නෙවෙයි නොදන්න පැත්ත සම්පූර්ණයෙන්ම කියවිලා ඇති. සම්පූර්ණයෙන්ම හිතන පැත්ත නෙවෙයි අනිත් පැත්ත කියවිලා ඇති. ඉතින් උඩ ඉඳලා එන්න පහළට ඕනම කෙනෙකුට ගොඩ යන්න පුළුවන්. එතන සිහියෙන් ඉන්න බෑ. සිහිනය තුල සිහියෙන් ඉන්න බෑ. එතන ඉන්න ඕන ප්‍රඥාවෙන්. සිහිය කියලා කියන්නේ වෙනම එකක්. ප්‍රඥාව කියන්නේ තව එකක්. දැන් ඕගොල්ලන්ට අනාගතයේදී නිර්වින්දන බෙහෙත් ගැහුවත් කරන ටික පේන. නිර්වින්දන බෙහෙත් ගාලිලා ඔපරේෂන් එකක් කරත් ඒ කරන ටික පේන්න ගන්නවා. ඒක තියෙන්නේ ප්‍රඥාව තුල. සිහිය නෙවෙයි තියෙන්නේ ඒක ඇතුලේ. සිහිනය ඇතුලේ තියෙන ප්‍රඥාව. සිහිනය තුල තියෙන ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් ඕන සිහිනය දුවන්න. සිහිනය දුවන්න ඕන ප්‍රඥාවෙන් යුතුව. සිහියෙන් දිවුවොත් ඇහැරෙනවා. සිහිය පැවතුනොත් ඇහැරෙනවා. ඇහැරෙන්නේ නැතුව ප්‍රඥාව හරහා යන්න. ප්‍රඥාව තියෙන්නේ කොයිබද? දැනීම හරහා. ඔයගොල්ලන් සිහිනට එන්ටර් වෙන විදිය කියලා දීලා තියෙන්නේ. අඳුර සහ දැනීම. අඳුර සහ ගුරුත්වය. අඳුර සහ ස්පර්ශය. ඕක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒක හරහා යන්න. ඔයගොල්ලන්ට ඉස්සරහාදී ඇඳේ ඉඳගෙන ඔළුව කියන ප්‍රදේශය. ඒ කියන්නේ පරමාර්ථය ඇති ප්‍රදේශය. ඔළුව කියන ප්‍රදේශය තුල මහා විශාල දවල් දකින්න විදිහටම දර්ශනය වෙන්න ගන්නවා. නමුත් බලන්නේ කොහේ ඉඳගෙන කියලා තේරෙන්නත් ගන්නවා. ඇඳේ ඉඳගෙන සිහිනය දකින්න. සිහින මිනිස්සු ඇඳේ ඉඳන් බලන්නේ නැහනේ. ඇඳේ ඉඳගෙන හීන දකින්න තැනටම එනවා. ඉතින් ඒක අති වින්දනීයයි. ඒක කියා නිම කරන්න බැරි සතුටක්. දවල්ටත් ඒකම තියෙනවා. දවල්ට බරපතලයි. මොකද පංචේන්ද්‍රය විවෘත හින්දා. මනෝමය දෙයක් තමයි දුවන්නේ. වෙන කිසිවක් නෑ. මනෝමය භාවයක් තමයි දුවන්නේ. එයා තමයි අවබෝධ කරගත යුත්තේ. එයා දුවන දිහා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. එයා දුවල අවසානෙට එයයි දෙන්න එකට පේන්න සලස්සනවා. එයයි දෙන්න එකට පේන්න සලස්සනවා. අන්නේ පේන්න සලස්සන්නේ තර්ඩ් පාර්ටිෂන් එකේ. එතෙන්දී දෙන්න එකට එකතු කරන්න කසාද බඳින්න. දැනට හොයන්න ගියොත් ඩිවෝස් හොයන්න ගියොත් අයින් වෙලා ඉන්නේ. කසාද බඳලා නැහැ. නොසය ඉන්න වෙලාවට ළඟ ඉන්නේ. ඔන්න ඔය දෙකම අවබෝධ කරගන්න පුළුවන් ඩ්‍රීම් එක ඇතුලේ. කාට හරි තත්ත්වයට එන්න පුළුවන් නම් ගොඩේ ගොඩ. තව එකක් දැක ගන්න සෝමවංශ. හීනය ඇතුලේ තමන්ගේ රූපේ තමන් දැක්කයින් පස්සේ දෙන්නම එකට දකින්න තව එක්කෙනෙක් ඉන්නවා. අන්නේ තුන්වෙනි එක්කෙනා තමයි මේ හැම දෙයක්ම හැන්ඩල් කරන්නේ. තර්ඩ් පාර්ටිෂන් එක තමයි
ඔය ඩුවෙල් එක හැන්ඩල් කරන්නේ. මනෝමය භාවයත් සිහියත්. ඒ දෙක හැන්ඩල් කරන මනෝමය භාවය සහ මනෝමය භාවයට යොදා ගන්න සිහිය. ඒක තමයි 1 සහ 2. මනෝමය භාවය 1 ඒකට යොදා ගන්න ඒක පරිහරණය කරන්න පාවිච්චි කරන එක තමයි සිහිය. 2. ඔය දෙක එකට හම්බ වෙන වෙලාවට තර්ඩ් එක හම්බ වෙනවා. මේ මං කියන නිර්වාණයටත් එහායින් පවතින එක හම්බ වෙනවා. සොයාකාත කියන තැන ඕගොල්ලෝ අවබෝධ කරගෙන තියෙන්නේ. නමුත් අන්න අතන තියෙනවා එක ෂණයකදී තර්ඩ් පාර්ටිෂන් එක අවබෝධ කරගත්තන් පස්සේ මේ මුළු විශ්වයම එකවර දකින්න. සිහිනයේදී සිහිනය දැකීම සඳහා දේශකයන් වහන්සේට දෙන්න පුළුවන් එක ස්ථානයයි. ඒක ස්පර්ශය සහ සිහිනට ඇක්ටිවේට් වෙන තැන දෙන්න පුළුවන්. ඒ සිහිනට ඇක්ටිවේට් වෙන තැන විතරයි දෙන්න පුළුවන් වෙන්නේ. එය සිහියෙන් යුතුව සිටියොත් ගවේෂණය කරලා අවසන් කරන්න පුළුවන්. දැන් ඔය රංගල යන්නේ ඒකේ. ඉතින් ඔයගොල්ලන් හැමෝම ඒ පැත්තත් පරිපූර්ණ කරගන්නව නම් ඩුවෙල් එකක් නැති තනි ඩ්‍රීම් එකක් බවට පත් වෙනවා ජීවිතේ. රැයට හීනයක් දවල්ට හීනයක් කියන එකක් දෙකක් නැති වෙන එක හීනයක් බවට පත් වෙනවා. තුන්වෙනි කෙනාට කියන්න වචනයක් නැහැ රංග. වචන නැහැ. නිවන නැහැ. පුද්ගලයෙක් නැහැ. සිහිය නැහැ. අවබෝධ කරගත්ත කෙනෙක් නැහැ. අවබෝධ වෙන්න දෙයක් නැහැ. ඉපදිච්ච කෙනෙක් නැහැ. මරණු කෙනෙක් නැහැ. අඳුර නැහැ. ආලෝකේ නැහැ. මොකුත් නැහැ. තර්ඩ් පාර්ටිෂන් එකේ. එක රාත්‍රියකදී විතරයි දකින්න පුළුවන් වෙන්නේ. එක රාත්‍රියකදී විතරයි ඒ ස්වාක්කාත කියන ස්ථානය දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ එයා බුදු වෙලා තමයි නැගිටින්නේ. බුදු වෙලා නැගිටින්නේ. ඒ ස්වාක්කාත කියන තැන දැන් බුදුවරු රාත්‍රියේදී උදෑසන නෙවෙයි ප්‍රත්‍ය කරගන්නේ. සිහිනය ඇතුලෙන් ඒ කට්ටිය නැගිටින්නේ. සිහිනය තුලින් තමයි සිහිනයට පණ දීගෙන තමයි නැගිටින්නේ. ඒ ස්වාක්කාත කියන තැන යලි අතට එන්නේ පරිනිර්වාණයේදී. එතකන් එන්නේ එක සැරේයි. එක සැරේයි ඒක එන්නේ. ඊට පස්සේ ඒකේ ඉන්න බෑ. ඒ මං කියන ඔය තර්ඩ් පාර්ටිෂන් එකේ ඉන්න බෑ. ඉන්න කෙනෙක් නෑ එතන. මොකක්වත් නෑ. අවබෝධයක් විතරයි එතන තියෙන්නේ. අවබෝධ කරගත්ත කෙනෙක් නෑ. ආන්න එතන. රාත්‍රී සිහිනය ඇතුලේ ලොකේෂන් චේන්ජ් වෙනවනේ. ඒ කියන්නේ වේගෙන් එක මාරු වෙනවා. ඒ මාරු වීම දැන් සෝමවංශ ග්ලාස් මූඩ් එකට ගියාන් පස්සේ ඒ මාරු වීම දැක්කනේ. දැකගත්තනේ එහෙම මාරු වෙනවා කියලා. ආන්න ඒක 이르දි බවට පත් කරන්න පුළුවන් අනාගතයේදී යථාර්ථයක් හැටියට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ පෙළහර පාන්න පුළුවන් හැකියාව තියෙනවා. මම ඒක 180ට කට්ටිය මේ ඇක්ටිවේට් කරන්නේ. ඒ පැත්තෙන්ම යන්න කියලා. මොකද හීනය ඇතුලේදී කරනවට වැඩිය හොඳයි මේ දවල් කාලේ කරලා පෙන්වන්න පුළුවන් ඒක. 이르දි ප්‍රතිහාර. ඒ තත්ත්වයන් උදා වෙයි මං කියලා ඇති. 180 unbelievable news ගිනේ කියලා අනාගතයේදී. වසන්ති පසේ බුදුරෙද්ද කියලා බලන්න කවුරු හරි ළඟට එන්න ඕන. ඇවිල්ලිලා කතා කරන්න ඕන. පසේ බුදුවරු වෙන්නේ කවුරුවක්වත්. පසේ බුදුවරු වෙන්නේ නැති හේතුව අනුශාසනාව තියෙනවා. අනුශාසනාව තියෙනකොට පසේ බුදුවරු නෙවෙයි බිහි වෙන්නේ බුදුවරු. රහතුන්. ඒ කට්ටියන්ට දේශනා කරන්න හැකියාව පවතිනවා. අනුශාසනාව තියෙනවනේ. පසේ බුදුවරයෙක් නෙවෙයි වසන්ති. ඒ කියන්නේ කියන්න පුළුවන් මේ දේශනා කරන්න පුළුවන් කෙනෙක්. එයා ගාවට තාම කවුරුවත් ආවේ නැහැ. ආවන් පස්සේ බලන්නකො පසේ බුදු කෙනෙක්ද කියලා. සූර්ය ධර්ම මාසය කියලා එන අප්‍රේල් වල මාසයක්. ඒකෙදි සිද්ධ වෙන්නේ මේ 180 සාක්ෂාත් කරපු මිනිසුත් මායාව තුලම ඉන්න මිනිසුත් දෙක එකට හැප්පෙනවා. දෙගොල්ල එකට හැප්පෙනවා. හැප්පෙනකොට ධර්මය ජය ගන්නවා. ධර්මය ජය ගන්නවා. සූර්ය ධර්ම මාසෙදි සිද්ධ වෙන්නේ ඒක. දෙකම එකේ තියෙන්නේ. නමුත් මේ දෙක ගැටෙන්නේ නැතුව කවදාවත් බෑ මිනිසුන්ට නිවන සාක්ෂාත් කරගන්න. මේ අලුත් හින්දා මිනිස්සු කැමති නැහැනේ. අනේ අකමැති කට්ටිය මේ ඩ්‍රීම් එක ඇතුළේ දාලා කලම්බන්න පුළුවන්. දැන් ඕගොල්ලන් ඩ්‍රීම් එක දකින්නවනේ. 180 ඩී පොයින්ට් ගිව් කට්ටිය. ඩ්‍රීම් මේ එළිය ඩ්‍රීම් එකක් හැටියට දකින්නවනේ. ඒ සීන ලෝකේ තියෙන එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකත් එක්ක හැප්පෙනවා කියලා කියන්නේ මායාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. නැති වෙලා යනවා. ඉතින් ඒක ආරම්භ වෙන්නේ අප්‍රේල් වලදී ශක්ති සම්පන්න වෙන්න ඕන මෙතන ඉන්න කට්ටිය.
nothing is impossible කියන තැන අවබෝධ කරගන්න තියෙන්නේ. nothing is impossible. කියන්නේ කල නොහැක්කක් නොමැත කියන තැන අවබෝධ කරගන්න ඉන්නේ. ඒක සෝ ඩීප් පොයින්ට් කියපු කට්ටිය. ඒ කට්ටිය මේ මායාවක් ලෙස දකිනවා. ඒ දකින්නේ ඩ්‍රීම් එකේ ස්වභාවය. ඩ්‍රීම් එකේ ස්වභාවය තමයි 180 ඩීප් පොයින්ට් වල තියෙන්නේ. ඉතින් මේ ඉස්සරහට ලොකු කතන්දරයක් තියෙනවා. කොහොමඩක්වත් ආශ්‍රමයෙන් පිළිගන්නේ නැහැ. නමුත් මේ තමයි යථාර්ථය. හැමෝම දන්නවා මේ යථාර්ථය කියලා. මිනිස්සුෙකුට පෙන්වන්න පුළුවන් තැනක් නෙවෙයි මේ පෙන්වන්නේ. එයයි යථාර්ථය. තියෙන එකක් නෙවෙයි පෙන්වන්නේ, නැති එකක් පෙන්වන්නේ. නැති එකේ තියෙන එක තමයි දැක ගන්න තියෙන්නේ. එතනයි අවබෝධය තියෙන්නේ. ඉතින් කවුරුත් මේකත් එක්ක එකතු වෙන්න ඕන. සමන්ත භද්‍රත් එක්ක හැප්පෙන්නේ නැහැ. සමන්ත භද්‍රගේ ගෝලියෝ සෙට් එක දාලා කාල් ගන්න ඕන ඉස්සරහට. නැත්තම් බෑ. එතනයි ධර්මය ශ්‍රවණය කරපු කට්ටිය ඉන්නේ. සමන්ත භද්‍ර දෙන්නේ දිරව ගන්න බැරි ටොපියක්. සමන්ත භද්‍ර දේශනා කරන්නේ දිරව ගන්න බැරි ටොපියක්. මිනිස්සු ඔක්කොම අතරමං වෙනවා. ඒ කියන්නේ සතරට යා ගන්නත් බෑ, නිවලට යා ගන්නත් බෑ, හිර වෙනවා. ඒ ජීර්ණය කරගන්න බැරි ටොපියක් තමයි කට්ටිය කණෙන් ඔය දාගන්න ඉඳගෙන. ඔය කට්ටිය ඔක්කොටම එන්න වෙනවා මෙතන ඉන්නේ යම්ගේ ෆාමුල ගාවට. ඒක ඉස්තිරයි. එයා නාවැකි හැමමයි.